හැම දිනාටම තෙරුවන් සරණයි. අද 2020 වර්ෂයේ සැප්තැම්බර් මාසේ 7 වෙනි සඳුදා දවසේ අපි ශ්‍රී ලංකා වේලාවෙන් සවස් 5:30ට එකතු වෙන්නේ ධම්මසංගණී ප්‍රකරණ ග්‍රන්ථ රත්නයේ ආශ්‍රයෙන් සාකච්ඡාවකටයි ධර්ම සාකච්ඡාවකට. අදත් අපිට ධම්මසංගණී ප්‍රකරණයේ ඇති දහම් කරුණු මතු කර දීම සඳහා ශ්‍රී ලංකා විසිට සම්බන්ධ වෙන මංගල ඉදිරිසිංහ මහත්මයා. මංගල මහත්මයා ඔබතුමාව මේ ධම් සභාවට ඉතාමත්ම ගෞරවයෙන් පිළිගන්නවා. ඒ වගේම ඔබතුමාට යොමු වෙනවා අද දවසට නියමිත දහම් කරුණු අපට මතු කර දෙන්න ලෙසට. තෙරුවන් සරණයි. හැම දිනාටම තෙරුවන් සරණයි. අද දවසේ සාකච්ඡාව ආරම්භ කරන්න කලින් අපි තෙරුවන් නමස්කාර කරලා සිටිමු. සාදු සාදු සාදු. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. සාදු සාදු සාදු. හොඳයි. අද දවසේ අපිට මොනවද සාකච්ඡා කරන්න තියෙන්නේ? අපි ගිය සතියේ සාකච්ඡා කළේ චුල්ලන්තර දුක ඉවර කළා නේද ඒක? නේද අපි ඉවර කළා නේද? ඔව් එහෙමනම් අද අපි ඊළඟ ගොච්ඡකයට යමු. ආසව ගොච්ඡකය. හරි. ෂෙයා වෙනවා නේද? හරි. දැන් මෙතන අපි අද කතා කරන්නේ ආසව ගොච්ඡකය ගැන. එතකොට ආශ්‍රව කියලා ආසව කියලා කියන්නේ අකුසල පාක්ෂික ධර්ම. ඒ අනුව අපි මේ ආසව ගොච්ඡකය තුල මේක ගොච්ඡකයක්නේ. එතකොට ගොච්ඡකයක් කියලා කියන්නේ එකට සමූහ එක සමාන පද ධර්මතා මල් පොකුරක තියෙන එක හා සමාන මල් වගේ. එහෙම නැත්නම් අර වහලේ මුදුනට එකහුවෙන සියලුම පරාල ටික තනි මේ මොකක්ද ඒකට කියන්නේ මතක නැතුව කියනවා මේ වහලේ මුදුනට අරගන්න ස්වභාවයෙන් එතකොට හැම පරාලයක්ම එක වගේ අර ඉතහා සමාන වෙන ධර්මතා එකට ගොනු වෙන තැනක් තමයි ගොච්ඡකයක් කියන්නේ. දැන් ආශ්‍රව කිව්වහම එතන අපි කතා කරන්නේ ආශ්‍රව ධර්ම ගැන. එහෙමනම් ආශ්‍රව හා ඒ සම්බන්ධ වූ ධර්මතා ගැන තමයි ආශ්‍රව ගොච්ඡකයේ තුල අපි කතා කරන්නේ. ඒ වගේම තමයි සංයෝජන කිව්වත් ගන්ත, ඕග, යෝග ආදී වශයෙන් සාකච්ඡා වුණත් ඒ ඔක්කොමත් අකුසල පාක්ෂික ධර්ම. නීවරණ, පරාමාස ඒත් එහෙමයි. මේ දුක හැටියට සඳහන් වෙන මහාන්තර දුක සහ පිට්ටි දුක වගේ තැන්වලදී එක හා සමාන නොවුණු ධර්මතාත් සාකච්ඡා වෙන්න පුළුවන්. නමුත් ගොච්ඡකවලදී උපාදාන, කිලේශ ආදී වශයෙන් කතා වෙන මෙතනදී අකුසල පාක්ෂික ධර්ම තමයි මේ දුක මාතිකා යටතේ වැඩිපුර අපි කතා කරන්න වෙන්නේ. දැන් අපි ආසව ගොච්ඡකේ අරගෙන ඒකේ ඇතුළත තියෙන පද මොනවද කියලා බලමු. ඔව් ආසව ගොච්ඡකේ ද්වික 6ක් තියෙනවා. එක එක ද්විකයේ පළවෙනි පදයේ දෙවෙනි පදයේ ආදී වශයෙන් මම දක්වලා තියෙනවා මේ සටහනේ. අපි පළවෙනි දුකයේ පළවෙනි පදේ අරගත්තා නම් ඒක තමයි ආසවා ධම්මා කියලා කියන්නේ. දෙවෙනි පදේ තමයි නෝ ආසවා ධම්මා. ආශ්‍රව වූ ධර්ම, ආශ්‍රව නොවන ධර්ම. ඒ ආදී වශයෙන් මේක දෙකට බෙදලා පෙන්නනවා. සාමාන්‍යයෙන් ගොච්ඡකයක් එක හා සමාන ධර්මතා ගැන කතා වෙද්දී පළවෙනි දුකෙන් සාමාන්‍යයෙන් විස්තර වෙන්නේ එම ගොච්ඡකයේ කතා කරන මූලික ධර්මතාවක් තියෙනවනේ. දැන් මේකෙදි ආශ්‍රව ගැන කතා කරන්නේ. එහෙමනම් අන්න ඒ ආශ්‍රවය මොනවද? ආශ්‍රව නොවන ධර්ම මොනවද ආදී වශයෙන් එම මූලික මොකක්ද ඒකට කියන්නේ අපි පාදක ධර්මය තමයි දෙකට කඩලා පෙන්නන්නේ. වෙන්න පාදක ධර්මය, වෙන්න පාදක ධර්මයට පරිබාහිර වූ අනිත් ධර්ම ටික කියලා. ඒක සාමාන්‍යයෙන් අනිකුත් ගොච්ඡකවල අපිට දකින්න පුළුවන් පළවෙනි ද්විකයෙන් එකී පාදක ධර්මය දෙකට කඩලා පෙන්නනවා වෙන්න ධර්මතාවය, වෙන්න එකී ධර්මයට අයත් නොවන ටික ආදී වශයෙන්. ඊළඟටත් අපි සාමාන්‍යයෙන් මතක තියාගත්තොත් මේ ගොච්ඡක එකක් දෙකක් කරනකොට ඒක හැමෝටම වැටහෙවි. මේ පද යන පිළිවෙලක් තියෙනවා.
එක ද්විකය තුල මේ පද යන පිළිවෙලක් තියෙනවා. ඒක බොහෝ දුරට සමානයි. සර්ව සම්පූර්ණයි කියලා මම කියන්නේ නැහැ. බොහෝ දුරට ඒක සමානයි. ඉතින් ඒ අනුව මේ එක එකක් වෙන වෙනම මතක තියාගන්නවට වඩා ඒකේ ගොච්ඡකය තුල යෙදෙන පද කුමන රටාවකටද යෙදෙන්නේ කියලා මතක තියාගත්තා නම් ඒක මං හිතනවා පහසුවක් වේවි. අපි ඒක ඉදිරියට බලමු කොහොමද ඒවා මේ ගොච්ඡක එකක් දෙකක් කරනකොට ඒක තේරෙනවා මේ විදිහට තමයි මේක පැටර්න් එක කියලා. හරි. දැන් අපි බලමු මේ විදිහට දැන් මේකේ පද ඔක්කොම ද්වික 6ක් නිසා පද 12ක් තියෙනවා. ආසවා ධම්මා නොආසවා ධම්මා. දෙවෙනි එක සාසවා ධම්මා අනාසවා ධම්මා. ආසව සම්පයුක්තා ධම්මා ආසව විප්පයුක්තා ධම්මා ආදී වශයෙන් ඉතින් මේක පද 12ම යම් සුළු සුළු වෙනස්කම් සහිතව බුදුරජාණන් වහන්සේ මේක ඉදිරිපත් කරලා තියෙනවා. අපිට මේ ආශ්‍රව සහ එහි හැසිරීම කොහොමද කියලා පැහැදිලි අවබෝධයක් ලබා ගැනීම සඳහා අපි දැන් මේකේ පළවෙනි ද්විකය අරගෙන සාකච්ඡා කරමු. ඒකෙත් අපි පළවෙනි පදය අරගෙන බලමු. ඉස්සරළම බලමු ආශ්‍රව කියන්නේ මොනවද කියලා. ඒක පෙළ පොතේ සඳහන් වෙන්නේ පානය කළ වුන් මත් කරවන නොඑක් වර පෙරාගත් සුරාවක් මෙන් సంతాනයන් තුල බොහෝ කාලයක් පල්වෙවි පවතින සත්වයන් මුලා කරන ධර්මයෝ ආශ්‍රවයෝ කියලා තමයි පෙළ දහමේ ඒක සඳහන් වෙලා තියෙන්නේ. මේකට උදාහරණයක් දෙන්නේ අපි ගම්පලත් වල නම් දන්නවා රා මදින තැනක රා පුරෝපු කලයක් බාලා ඒක ඊට පස්සේ තින් පරිහරණය කරලා ඒ කලේ කොච්චර හේදුවත් රා අයින් කරලා කොයිතරම් වතුරෙන් හේදුවත් බොහෝ කාලයක් යනකම් ඒකේ ගඳ ඉතුරු වෙලා තියෙනවා. ඒ රා ගඳ ඉතුරු වෙලා තියෙනවා. අන්න ඒ වගේ තමයි මේ ආශ්‍රව කියන ඒවත් අපේ సంతානය තුල බොහෝ කාලයක් සසර පුරාවට බොහෝ කාලයක් පල්විවි තියෙන නිසාවෙන් මේක එක්ෂණයකින් අපිට ඉවත් කරගන්නත් බැහැ. ඒ නිසාවෙන්ම මේක අපිව මත් කරමින් එහෙම නැත්නම් අපිව මුලා කරමින් සසර පුරා අරගෙන යාමට උපකාර වෙන ධර්මතා ස්වરૂපයක් තමයි ආශ්‍රව කියලා හඳුන්වන්නේ. ඒකේ ලක්ෂණය තමයි ආශ්‍රවයෝත් යම්කිසි අපි හිතමුකෝ ගන්ධයකින් යුක්තයි. ඒ තමාගේ තියෙන ගඳ ඒ තමා වසන సంతානය තුලක් තියෙනවා. හරියට උරුලෑවක් රිංගපු ගුහාව වගේ. උරුලෑවත් ගඳයි, උරිංගුවනම් ඒ ගුහාවත් ගඳයි. ඒ වගේ තමා වසන సంతානය කියන්නේ කාමාවචර එහෙම නැත්නම් ලෞකික සත්වයන්ගේ සියලුම సంతානයන් තුල මේකී ආශ්‍රව ධර්ම පවතිනවා. තවදුරටත් මේක විස්තර වෙනවා තුවාලයකින් වැగిරෙන සැරවමෙන්. එහෙම නැත්නම් මලමිනියක් දවස් දෙකක් යනකොට එහි නව පොලකින්ම ඕගාලා ඕජාව වැක්කිරෙන්න ගන්නවා වගේ අපි තුලත් මේ චක්කු ආදී ద్వාරයන්ගෙන් මේ ආශ්‍රව ධර්ම වැగిරෙන්න ගන්නවායි කියලා කියනවා. මේක කියද්දි මට ඇත්තටම මතක් වුණා කීර රුක්කෝපම සූත්‍රය. මම ඒක මෙතෙන්ට වෙනම විස්තර කරන්නේ නැහැ. නමුත් එතනදී බුදුරජාණන් වහන්සේ ලස්සනට විස්තර කරනවා කිරි ගහක් උදාහරණයට අරගෙන කීර රුක්කෝපම කිරි ගහ උපමාවට ගත්ත සූත්‍රය. එතනදී කිරි ගහට පස්පොලකට ඇන්නොත් පොරවකින් කෙටුවොත් ඒ පස්පොලින්ම කිරි වැగిරෙන වග උන්වහන්සේ මතක් කරමින් ඒකෙන් අර්ථ නිරූපණය කරන්න උත්සාහ කරනවා. එහෙම වැగిරෙන්නේ කොහි තිබිච්ච කිරිද? කොටන තැනින් කිරි වැක්කිරෙන්නේ ගහ ඇතුලේ ගහ තුල තියෙන කිරි එළියට එන්න ගන්නවා. ඒ වගේ තමයි මෙතන කොටනවා කියලා කිව්වේ අපි අරමුණක සම්බන්ධ වීම, අරමුණක් හා ගැටීම. එතකොට අපේ දොරවල් පහෙනොත් අපි අරමුණක් හා ගැටෙන වාරයක් ගානේ අර ගහෙන් කිරි එන්න වගේ ඒ ආයතනය, ඒ ద్వාරය මූලික කරගෙන අපි ඇතුලේ තියෙන ආශ්‍රවයෝ එළියට එන්න ගන්නවා. මෙන්න මේ නිසායි මේවට ආශ්‍රව කියලා කිව්වේ. අර තුවාලයකින් වැగిරෙන සැරවමෙන් මේ ආදි වශයෙන් මේක සිද්ධ වෙන නිසා. මංගල මහත්මයා සමාවෙන්න අපිට ස්ලයිඩ්ස් පේන්නේ නෑ දැන්. ෂෙයා වෙන්නේ නැහැ. අද මොකක් හරි අවුලක් තියෙනවද? ඔමින්න බලන්න මොකද මේ ලෙඩේ කියලා. නෑ මගේ ඉන්ටර්නෙට් එකත් හොඳයි. නෑ තමයි මේ විනාඩියක් විතර එහෙම වෙනවා. දැන් අලුත් මේ ස්කයිප් එකේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා මංගල මහත්මයා. ආයෙ පොඩ්ඩක් ෂෙයා කරන්න. එතකොට මේ ආශ්‍රව කියන ධර්මතා කොයිතරම් දුරකට අපේ సంతානයන් තුළ තියෙනවද කියලා කතා කළොත්
සිත් අතුරින් ගෝත්‍ර භූ සිත දක්වා වූ සියලු ලෞකික ධර්මයන් යටකොට පවතී. අපි දන්නවා ගෝත්‍ර භූ කියන සිත ඇති වෙන්නේ මාර්ග චිත්ත වීතියකදී මාර්ග සිතට කලින් ඇති වෙන සිත තමයි ගෝත්‍ර භූ සිත. ඒ කියන්නේ ලෞකික භූමියේ අන්තිම කෙරෝලෙටම දක්වා මේ කියන ආශ්‍රව ධර්මයෝ රැඳී පවතින එකයි එකෙන් අදහස් වෙන්නේ. භූමි වශයෙන් ගත්තා නම් කාමාවචර රූපාවචර විතරක් නෙමෙයි අරූපාවචරයේ අන්තිම එක නේව සංඥා නාසඤ්ඤායතනය හෙවත් භවාග්‍රය දක්වාම මේකී ධර්මතා පැතිරෙමින් අරමුණු කිරීම වශයෙන් ගොදුරු කර ගැනීම වශයෙන් පවතින ධර්ම විශේෂයක් තමයි අපි මේ කතා කරන ආශ්‍රව කියලා කියන්නේ. ඒ අනුව මේකේ හරියටම හැසිරීම කොහොමද කියලා අපිට තේරුම් ගත්තොත් යම්කිසි මට්ටමකට අපිට පුළුවන් වෙයි මේ ආශ්‍රවයන් හඳුනා ගන්න ඕනේ ඒකෙන් ගැලවෙන්න නම් ඒ අනුව ගැලවෙන එකත් ලේසි නැහැ. ඒ සඳහා වූ ක්‍රමවේදය අනුගමනය කරන්නට අදුතරමින් මේ ආශ්‍රව ගැන දැන ගැනීම හරියට අවබෝධ කර ගැනීමත් වැදගත් වෙනවා. ඒ අනුව අද පාඩම මම හිතනවා ගොඩක් වැදගත් වෙයි කියලා. ඊළඟට අපි බලමු මේ කියන විදිහට ආශ්‍රව වූ ධර්මයෝ මුළු ලෞකික సంతානයන් සියල්ලම යට කරමින් පවතින ධර්මයන් නිසා මේවා ගැන ටිකක් අවධානයෙන් යොමු කරමින් අපි ඒකේ හැසිරීම තේරුම් ගන්න උත්සාහ කරමු. ආශ්‍රව ධර්ම කියන එක අපි අරන් බලපුවාම ආශ්‍රවයෝ තියෙනවා ඉස්සෙල්ලාම අපිට හම්බ වෙනවා කාමාශ්‍රව. ඒ කියන්නේ කාම ධර්මයන්ම අරමුණු කරගෙන ඒවම එක්රැස් කරගෙන ආශ්‍රය කරගෙන පවත්නා වූ ගොදුරු කරගෙන පවත්නා වූ ස්වභාවය කාමාශ්‍රව කියලා හඳුන්වනවා. මේක අපිට බොහොම පැහැදිලි සහ බොහොම සමීපයි. මොකද අපි කාම ලෝකේ ජීවත් වෙන්නේ අපිට බහුලව එහෙම නැත්නම් ප්‍රබලවම එල්ල වෙන ආශ්‍රව ධර්මතාවය තමයි කාමාශ්‍රවය. ඊළඟට තියෙනවා භවශ්‍රවය කියලා ධර්මතාවයක් ආශ්‍රව ධර්මයක්. ඒකෙදී පෙළෙහි දහමේ සඳහන් වෙන විස්තරය අනුව රූපාරූප භවයන්හි තියෙන පවත්න චන්දරාගය කැමැත්ත ඒ එකී ස්වභාවය භවශ්‍රව හැටියට හඳුන්වනවා. මොකද අපි දන්නවා රූප භවයකට අපි යන්නේ විවිච්ඡේව කාමේහි විවිච්ඡේව අකුසලේහි ධම්මේහි ආදී වශයෙන් වූ ක්‍රමවේදයක් මත. එහෙමනම් එතනදී කාමය එක්රැස් වීමට හැකියාවක් නැහැ. නමුත් එහිදී භවශ්‍රවය භවයට ඒකී රූපාරූප භවයන්ට දක්වන චන්දරාගය කැමැත්ත නිකාන්තිය එකී ස්වභාවය එහිදී ඉස්මතු වෙලා පේනවා. ඒ නිසා එකී ස්වභාවයට කිව්වා භවශ්‍රවය කියලා. එතකොට මම කතා කරමින් හිටියේ කාමාශ්‍රවය කියන්නේ කාම ලෝකයේතම ප්‍රබලව එල්ලවන කාම ධර්මයන්ම අරමුණු කරමින් ගොදුරු කරමින් පවතින ස්වභාවය. ඒක කාමාශ්‍රවය කියලා හැඳින්වුවා. ඊට අමතරව භවශ්‍රවය යෙදෙනවා. භවශ්‍රය යෙදෙනවා කිව්වේ රූපාරූප භවයන්හි එහි යෙදෙන චන්දරාගය එහෙම නැත්නම් නිකාන්තිය ආදී වශයෙන්. සමහර පොත්වල මෙතනදී විස්තර කරනවා රූපාරූප භවයන්හි තියෙන චන්දරාගය කියන එක කුසල ධානයේ පවත්නා වූ සියුම් තෘෂ්ණාව කියලා. ඒ කියන්නේ නිකාන්තිය කියන ස්වභාවය. එහෙමත් නැත්නම් සඳහන් කරනවා සාස්වත දෘෂ්ටි සහගත රාගය කියලා. දැන් ඇත්තටම කිව්වොත් මේ සාස්වත දෘෂ්ටි සහගත රාගය කියලා හඳුන්වන ස්වභාවය නම් කාම ලෝකයේ පැහැදිලිව පවතිනවා. නමුත් එය අභිභවා කාම ගුණ මූලික කරගෙන කාමයේම ආශ්‍රව වීම ප්‍රබලව පේන නිසා කාම භූමියේදී කාමාශ්‍රවය පවතින බවට පෙළේ සඳහන් වෙනවා. ඊළඟට දික්ඨාසවය කියලා තුන්වෙනි ආශ්‍රව ධර්මතාවයකුත් තියෙනවා. දික්ඨාසවය කියන එක දෙසටක් මිත්‍යා දෘෂ්ටීන් තමයි එතනදී නියෝජනය වෙන්නේ. මොනම ආකාරයකට හෝ කෙනෙක් දිට්ඨියකටපත් වෙනවා නම් එකී ස්වභාවය මෙම දිට්ඨාශ්‍රවය තුල නියෝජනය වෙනවා. මෙහෙම දිට්ඨියක් පවතින නිසා දිට්ඨාශ්‍රවයක් පවතින නිසාවෙන් අපිට හැම වෙලාවකම පුද්ගල බවක් හමු වෙනවා. ඒතං මම ඒතෝ හමස්මින් ඒතෝ මේ අත්තාති. මේ ස්වභාවය අපිට නිරන්තරයෙන්ම හමු වෙන්නේ මෙන්න මේ කියන දිට්ඨාශ්‍රවය මූලික කරගෙන. අවසාන වශයෙන් හතරවෙනි ආශ්‍රව ධර්මයේ හැටියට අපිට හම්බ වෙනවා අවිජ්ජාශ්‍රවය. ඒ කියන්නේ මේ හැම එකටම මුල් වෙන අවිද්‍යාව. ඒක තවදුරටත් විස්තර වෙනවා අට තැන නොදැනීම කියලා. හැබැයි මෙතනදී කියන අට තැන අර අපි කලින් වතාවල අපිට හමු වෙච්ච විචිකිච්ඡාව වාගේ තැනක් විස්තර කරන්න සාකච්ඡා කරපු
බුද්ධාදී 8 තැන නෙමෙයි මෙතන සඳහන් වෙන්නේ අවිද්‍යාව මූලික වශයෙන් ආශ්‍රව ධර්මයක් විදිහට වර්ධනය වෙලා ඉදිරියට ඒමට සාධක වෙන වෙනත් ධර්මතා 8ක් ගැන. එතනදී චතුරාර්ය සත්‍ය නොදැනීම, එතන දුක්ඛ සත්‍ය නොදැනීම, සමුදය සත්‍ය, නිරෝධ සත්‍ය සහ මාර්ග සත්‍ය නොදැනීම එතන 4යි. పూర్වාන්තේ නොදැනීම, අපරාන්තය ගැන නොදැනීම, పూర్ව අපරාන්ත දෙකම ගැන නොදන්නා ස්වභාවය සහ පටිච්ච සමුප්පාද ස්වභාවය නොදන්නාකම කියන කාරණා 8 තමයි මේ අවිද්‍යාශ්‍රවයට බොහෝ සෙයින් මූලික වෙලා ඉදිරිපත් වෙන්නේ. ඒ නිසා තමයි එතන 8 තැන නොදැනීම හැටියට ඉක්කි ධර්මතා ටික ඉදිරිපත් වෙලා තියෙන්නේ. ඊළඟට දැන් මෙතන කාමාශ්‍රව කිව්වොත් එතන පරමාර්ථ ධර්ම වශයෙන් අපිට හමු වෙන්නේ ලෝභය. ඒක අපි හැමෝම දන්නවා. භවශ්‍රය කිව්වත් ලෝභයම තමයි. නමුත් අරිට වඩා චුට්ටක් අලු මට්ටමින් අඩු සියුම් වූ නිකාන්ති තණ්හාව කියන එකත් එතන අහු වෙනවා. ඒත් පරමාර්ථ ධර්ම වශයෙන් අපිට ගන්න හම්බ වෙන්නේ ලෝභ චෛතසිකයම තමයි. දිට්ඨාසවේ කිව්වොත් අපි අරගන්නේ දිට්ඨි චෛතසිකයමයි. එහෙමනම් ඒ ගැන ගැටලුවක් නැහැ. අවිජ්ජාසවේ කිව්වොත් අපි අරගන්නේ මෝහ චෛතසිකයමයි. ඒ අනුව මෙතන ආශ්‍රව ධර්ම වශයෙන් 4කට ගොනු කරලා පෙන්වුවාට පරමාර්ථ ධර්ම වශයෙන් අපිට ගන්න වෙන්නේ කාමාසව භවාසව කියන දෙකටම ලෝභයත්, දිට්ඨාසවේදී දිට්ඨියත්, අවිජ්ජාසවේදී මෝහයත් අපිට ගන්න පුළුවන් වෙනවා. ඊළඟට තව ටිකක් ආශ්‍රව ගැන කතා කළොත් ධර්ම වශයෙන් ඉන්නේ ලෝභ දිට්ඨි මෝහ කියන ධර්මතා තුන. ඒකට කාමාශ්‍රව කිව්වොත් රූප ධර්මයන් මුල් කරගෙන තියෙන කැමැත්ත. මොකද අපි ඇසෙන් ගත්තත්, කනෙන් ගත්තත්, නාසයෙන් දිවෙන් සමෙන් අරගන්නේ පැහැදිලිවම රූප ධර්මයන් මුල් කරගෙනම තමයි අරමුණු අරගන්නේ. භවශ්‍රේ කිව්වොත් රූපාරූප වශයෙන් යම් භව රාගයක් හෝ සාස්වත ඒක මම කලින් කතා කරපු දෙයමයි වෙනත් ස්ලයිඩ් එකකට යෙදිලා තිබුණ හරි. ඊළඟට දැන් ප්‍රශ්නයක් එනවා ඇයි මේ ධර්මතා තුනක් විතරක් ආශ්‍රව හැටියට ගත්තේ? දැන් ද්වේෂය, මානය වාගේ ධර්ම ආශ්‍රව වෙන්නේ නැද්ද කියන කාරණාව. උදාහරණයක් හැටියට දේවදත්තයා ඇති වෙන්න හේතු වූ මූලික කාරණාව තුල අපිට පේනවා ද්වේෂය කියන එක කොයිතරම් දුරකට ගැඹුරට බැහැලා ඉදිරියට ආවද කියන කාරණාව. නමුත් ද්වේෂය කියන ධර්මතාවයේ ආශ්‍රවයක් හැටියට සඳහන් කරලා නැහැ. මේක විස්තර කරන අටුවාව සඳහන් කරන්නේ මේ ආත්ම ආත්මිනීය ග්‍රහණ වශයෙන් විශේෂයෙන් පැතිර පවත්නේ ලෝභ දිට්ඨි මෝහ කියන ධර්මතා තුන තමයි ප්‍රධාන වෙන්නේ. එම නිසා ලෝභ දිට්ඨි මෝහයෝම තමයි ආශ්‍රව වෙන්නේ කියන කාරණය. ඊට අමතරව මේ මත්කරවන ස්වභාවය, මත්කරවන අර්ථය යෙදෙන්නේ මේ ලෝභ දිට්ඨි මෝහ සඳහා පමණයි කියන අදහස තමයි අට කතාවත් ඉදිරිපත් කරන්නේ. ඊට එහා මොනවාක්වත් ඒ ගැන ඔඩියන්ස් එකට තියෙනවද මොනවා හරි අදහසක්? මොකද මමත් ඒක ගැන හෙව්වා ඊට එහා දෙයක් මට හමු වුණේ නැහැ. චුට්ටක් දන්න කෙනෙක් ඉන්නවා නම් අදහසක් ඉදිරිපත් කළොත් බොහොම පිං. ඇයි අනිකුත් අකුසලයෝ ආශ්‍රව නොවන්නේ කියන එකට යම්කිසි අදහසක් නෑ වගේ නේද මංගල මහත්මයා? හරි. ඒක පොඩ්ඩක් අද හිතේ තියාගෙන හැමෝම පොත්පත් කියවනකොට ධර්ම ශ්‍රවණය කරනකොට පොඩ්ඩක් හිතේ තියාගෙන අහන්න ඊට සුදුසු කරුණු කාරණා මතක් වෙයිද කියලා. මොකද මේක මීට වඩා මම හිතනවා හරියටම අපි තේරුම් ගත්තා නම් මේ ආශ්‍රව කියන්නේ මොනවද කියන එක මීට වඩා ගැඹුරින් අපිට තේරුම් ගන්න පුළුවන්. හරි? දැන් මේ දීලා තියෙන අර්ථකථනය මට හිතෙන්නේ මදි කියලා. එහෙම නැත්නම් මේ අර්ථකථනය අපිට තේරෙනවත් මදි වෙන්නත් පුළුවන්. කොහොම හරි ඒක තව ටිකක් ගැඹුරට හොයාගන්න පුළුවන් නම් මම හිතනවා ආශ්‍රව ගැන අපිට වැඩි අවබෝධයක් ගන්න පුළුවන් වෙයි කියලා. ඊළඟට මේ ආශ්‍රවයන්ගේ සමුච්ඡේද ප්‍රහාණය ගැන කතා කළොත් දිට්ඨාසවය, දිට්ඨිය අයින් වෙන්නේ සෝවාන් මාර්ග නුවණින්. අපි දන්නවා ඒක ප්‍රහාණය වෙන ධර්මතා තුනයි. ඒකෙදි දිට්ඨාසවය කෙලින්ම ප්‍රහාණය වෙනවා සෝවාන් මාර්ග නුවණින්. කාමාශ්‍රවය අනාගාමී වෙනකොට තමයි සමුච්ඡේද ප්‍රහාණය වෙන්නේ. ඊළඟට භවශ්‍රය සහ අවිජ්ජාශ්‍රවය කියන එක අරහත් මාර්ග නුවණ දක්වාම යනවා. ඒ එකී අරහත් මාර්ග නුවණින් තමයි භවශ්‍රවයත් අවිජ්ජාශ්‍රවයත් දුරු වෙන්නේ. මේ විදිහටයි මේ ධර්මතා හතරේ සමුච්ඡේද ප්‍රහාණය ගැන කතා කරන්න සිද්ධ වෙන්නේ. දැන් ඔය කියන මූලික කරුණුත් එක්ක අපි ආසව දුකය කතා කරන්න ගත්තොත්
ඒකේ පළවෙනි පදේ හැටියට තියෙන්නේ ආසවා ධම්මා, දෙවෙනි පදේ නෝ ආසවා ධම්මා. මේක මම අරගත්තේ අභිධර්ම භාවනා පොත අංක 2 පිටුව 28 29 තුල මේක සඳහන් වෙනවා. ආසවා ධම්මා කියන එක එතන විස්තර කරලා තියෙන්නේ බොහෝ කල් පල් වූ සුරාමීරයක් වැනි බැවින් ආශ්‍රව නම් වූද භූමි වශයෙන් භවග්‍රේ දක්වාද ධර්ම වශයෙන් මහත්මයා ඒකේදී අර ඔබතුමා අහපු ප්‍රශ්නෙට මේ මෙතන මේ අර්ථ දක්වලා තියෙන විදිහෙන් අරනේ නැහැ. ඔය ගන්න පාරනේ කලින් ෂෙයා කරපු එක. ඔව්. අපොතේ තියෙන එක. තිබුණ ස්ලයිඩ්. ඔව්. ඒක කියලා තියෙන විදිහ භවග්‍රේ දක්වානේ. ඒ ද්වේෂයක් වගේ එකක් භවග්‍රේ පැවතින්නේ නැහැ නේද? දක්වා යන්නේ නැහැ. ඒකත් එක කාරණාවක් තමයි. මටත් ඒක මතක් වුණා එහෙමද ඒක නිසාමද ඒක එහෙම උනේ කියලා. ඒ වගේ අතරම තව මේක අපිට කරුණු කහ ගන්න පුළුවන් වෙයි පොඩ්ඩක් ඒ ගැන අවධානයෙන් ඉන්නකොට. හරි. ඊළඟට එතකොට මේක භූමි වශයෙන් භවග්‍රේ දක්වා ධර්ම වශයෙන් ගෝත්‍ර භූසිත දක්වා වහනේ වෙමින් පවත්නා බැවින් ආශ්‍රයි කියලා කියනවා කියලා මේ භාවනා පොත විස්තර කරනවා. එහෙමනම් එසේ නොවන්නා වූ ධර්මයක් එහෙම ස්වභාවයටපත් නොවන ධර්මයක් නොවාසවා යටතේ දෙවෙනි පදයේ යටතේ විස්තර වෙන්න ඕනේ. ඒ අනුව බොහෝ කල් පල්ලු සුරාමේරයක් නොවූද භූමි වශයෙන් භවග්‍රේ දක්වාද ධර්ම වශයෙන් ගෝත්‍ර භූසිත දක්වාද වහනේ වෙමින් නොපවතිනා බැවින්ද ආශ්‍රව නම් නොවූ නිසත් නිත්‍යව පරමාර්ථ ස්වභාව ධර්මයෝ තියෙනවා කියලා දෙවෙනි පදයේ අර්ථකථනය ඉදිරිපත් කරනවා. මේක අපි තවදුරටත් විස්තර කරගන්න ඉදිරියට ගියොත් ධම්මසංගණී නික්කේප කාණ්ඩය පිටුව 416 තුල ඡේදාංක 1101 විස්තර වෙනවා. පළවෙනි පදය ආසවා ධම්මා යටතේ කතමේ ධම්මා ආසවා චත්තාරෝ ආසවා. ආසව ධර්ම හතරයි. කාමාසෝ, භවසෝ, ditthාසෝ, අවිජ්ජාසෝ කියලා හතරක් ඉදිරිපත් කරලා ඊළඟට එක ධර්මතාවය ගැන ඡේදාංග ඉදිරි ඡේද තුලින් ඡේදාංග 1102 3 4 5 කියන අංක වලින් වෙනම ඉදිරිපත් කරනවා. අපි ඒක බලමු. ඊළඟට එහෙම ඉදිරිපත් කරලා අවසානයේදී දෙවෙනි පදයට එනකොට නෝ ආසවා ධම්මා කියලා එතන 1106න් ඉදිරිපත් කරනවා. කතමේ ධම්මා නෝ ආසවා තේ ධම්මේ තපෙත්වා. ඒ කියන්නේ ආශ්‍රව ධර්ම හැර අවශේෂා කුසලාව්‍යා කතා ධම්මා. ඒ කියන්නේ ඊතුරු අවශේෂ ඔක්කොම ධර්ම ටික ඒක කාමාවචර වෙන්න පුළුවන්, රූපාවචර වෙන්න පුළුවන්, අරූපාවචර වෙන්න පුළුවන්, අපරියාපන්න වෙන්න පුළුවන්. ඒ කියන්නේ සියලුම භූමි වල තියෙන ආශ්‍රව ධර්ම හැර ඊතුරු ධර්ම සියල්ල එතකොට ස්කන්ධ වශයෙන් වේදනා ස්කන්ධ ඉඳලා මේ නාම ධර්ම නාමස්කන්ධ හතරයි සියලුම රූප ධර්මයි එතෙන්ට එකහුව වෙනවා. අසංකතාච ධාතු හේවත් නිර්වාණයත් නෝ ආසවා ධම්මා යටතේ ගොනු කරලා තියෙනවා. ඒ අනුව අපිට පේනවා පළවෙනි පදයේ ආසවා ධම්මා හැටියට අර කිව්ව ලෝභ, ditthi, මෝහ අයින් කරගෙන ඊතුරු සියලුම ධර්මතා ටික නෝ ආසවා ධම්මා ආසව නොවන ධර්ම හැටියට වෙන් කරගෙන පළවෙනි යුගලය අර්ථ දක්වලා තියෙනවා. දැන් අපි මේ පළවෙනි යුගලයේ පළවෙනි පදයේ ආසව ධර්ම හතරක් වෙලා තියෙන එකේ කාමාසවය කොහොමද විස්තර කරලා තියෙන්නේ ඡේදාංග 1102කින් කියලා පොඩ්ඩක් බලමු. එතනදී තත්ත කතමෝ කාමාසවෝ යෝ කාමේසු කාමච්ඡන්தோ කාමරාගෝ කාමනන්දි කාමතණ්හා කාමස්නේහෝ කාමපරිලාහෝ කාමමුච්ඡා කාමෝජ්ජාසනං අයං උච්චති කාමාසවෝ කාමයේ මුල් කරගෙන පවත්නා යම් කිසි ස්වභාවයක් තිබේද එකී ස්වභාවයෝ කාමාසවේ හැටියට හඳුන්වලා තියෙනවා මෙතන. සිංහලෙන් කිව්වොත් පංචකාම ගුණයන් යම් කාම සංඛ්‍යාත ඡන්දයේ කාම රාගයේ කාම නන්දියේ කාම තෘෂ්ණායේ කාම ස්නේහයේ කාම පරිදාහයේ කාම මූර්ඡායේ කාමයන්හි බැසගෙන සිටීමක් වේද මේ කාමාශ්‍රවයයි කියලා කියනවා. ඒක මම හිතනවා තේරුම් ගන්න පුළුවන්. අපි හැම වෙලාවකම රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ වශයෙන් ග්‍රහණය කරන්නෙම මේ කාම මූලික ධර්ම කාම ගුණික ධර්මම තමයි. ඒ අනුව අපි හැම වෙලාවකම මේක තුල ගිලිලා මේකට ගෝචර වෙලා මේකටම ග්‍රහණය වෙලා තමයි ඉන්නේ. ඒ අනුව අපිට වඩා ප්‍රබල කාමාශ්‍රවය. දැන් ඊළඟ එක අරගෙන බැලුවොත් ඡේදාංග 1103 භවශ්‍රවය විස්තර කරනවා.
යෝ භවේසු භවච්ඡන්தோ භවරාගෝ භවනන්දි භවතණ්හා භවසිනේහෝ භවපරිලාහෝ භවමුච්ඡා භවෝජ්ජාසනං අයං උත්තච භවසවෝ. භවය පිළිබඳ දැන් කාමාසවේ අයින් වෙච්ච ගමන් ඊළඟට එළියට පයින්නේ භවාසවය. ඒ නිසා විවිච්ඡේව කාමේහි ආදී වශයෙන් වූ පිළිවෙල අනුගමනය කරලා රූපාරූප භවයන්ටපත් වෙච්ච අයට ඊළඟට අනිවාර්යයෙන්ම එළියට එනවා භවාශ්‍රවය. ඒ අනුව එතනදී භවාශ්‍රයේ ප්‍රමුඛ වශයෙන් පවතින නිසා ඒක උප්පා දක්වනවා ආශ්‍රව ධර්මයක් විදියට. එතන සිංහලෙන් කතා වෙනවා රූපාරූප භවයන්හි ප්‍රාර්ථනා වශයෙන් පැවතියම් භවච්ඡන්දේ භවරාගේ භවනන්දේ භවෘෂ්ඨාවක් භවස්නේහේ ආදී වශයෙන් ඒ ටික විස්තර කරලා භවයන්හි බැසගෙන සිටීමක් තියෙනවා නම් ඒක භවාශ්‍රවයයි කියලා එතන හඳුන්වනවා. ඊට පස්සේ මේක මෙතන පැහැදිලිව විස්තර කරන්නේ රූපාරූප භවයන්හි කියලා. ඉතින් මෙතනදී ඒක රූපාරූප වලට පමණක්ම සීමා වුණා කියන මට නම් හැඟෙන්නේ නැහැ. මොකද ඒක කාම ලෝකෙත් පවතිනවා. නමුත් පැවතුනාට කාමාශ්‍රවය ප්‍රබලව එළියට එන නිසා අපිට භවශ්‍රවයක් ගැන දැනෙන්නේ නැහැ, හැඟෙන්නේ නැහැ. ඒ පිළිබඳව අපගේ අවධානයක් නැහැ. අපිට තියෙන්නේ භවශ්‍රවයම තමයි. මේ මට තේරෙන විදිහට පොඩ්ඩක් අනිත් අයත් ඒ ගැන හිතලා බලන්න කොහොමද වෙන්න ඕනේ කියලා. මොකද මේක මේ විදිහටම ගත්තොත් මේක රූපාරූප භවයන්ට පමණද කියන ප්‍රශ්නේ එන නිසායි මම මේ වැඩිපුර කොටස සිහිපත් කළේ. ඒක මගේ අර්ථකථනයක්. ඒ අනුව පොඩ්ඩක් විමසිල්ලෙන් බලන්න. ඊළඟට තුන්වෙනි එක දිඨාශ්‍රවය. ඡේදංක 1104 එක විස්තර කරනවා නික්කේප කාණ්ඩයේ තුල. සස්සතෝ ලෝකෝතිවා අසස්සතෝ ලෝකෝතිවා. ලෝකේ සාස්වතද අසාස්වතද. අන්තවා ලෝකෝතිවා අනන්තවා මේ විදිහට අර අපි මීට කලින් තැන් වල කතා කරලා තිබුණා වූ සියලුම දෘෂ්ටීන් ඉදිරිපත් කරමින් මෙතනදී අයං උච්චති සබ්බාපි මිච්ඡා දිට්ඨි දිට්ඨාසවෝ සියලුම මිත්‍යා දෘෂ්ටිය මේ දිට්ඨාසව යටතට ගැනෙනවා කියන අදහස ඉදිරිපත් කරනවා. මෙතන මේක කියවුවොත් එහෙම හරි ලස්සනට සියලුම පැතිකඩවල් කිසිවක් ඉතුරු නොකර සියලුම දෘෂ්ටි ධර්මතා අරගෙන තියෙනවා. අපිට සූත්‍ර පිටකේ එහෙම කියවද්දී ඒ බමුණු කුලවල ඉන්න අය ඇවිල්ලා තම තමන්ගේ මතය බුදුරජාණන් වහන්සේ සමග සාකච්ඡා කරද්දී ඒ හැම තැනකදීම ඉදිරිපත් වෙච්ච ඒ ආකාරයේ දෘෂ්ටීන් ගැන සඳහන් කරමින් තමයි මෙතන මේ සියලුම දෘෂ්ටීන් දිට්ඨාසවය තුරට ඇතුළත් කරලා තියෙන්නේ. මේක අපි සිංහල පැත්ත බැලුවොත් ස්කන්ධ සංඛ්‍යාත ලෝකය සාස්වතයයි හෝ ලෝකය අසාස්වතයයි හෝ ලෝකේ අන්තවත්යයි හෝ ලෝකේ අනන්තවත්යයි හෝ ඒම ජීවයයි ඒම ශරීරයයි හෝ ජීවයානික එක්ක ශරීරයානික එකයි මේ ආදී වශයෙන් එහෙම නැත්නම් සත්වයා මරණින් පසු වෙයිද මරණින් මතු නොවේයිද එහෙම නැත්නම් මරණින් මතු වන්නේ නොවන්නේ වේයයි හෝ ওই විදිහට අර අපි බොහෝ තැන්වල කතා කරලා තිබුණු මෙබඳු යම් දෘෂ්ටියක් දෘෂ්ටිගතයෙක් දෘෂ්ටි ගහණයෙක් දෘෂ්ටි කාන්තාරයෙක් දෘෂ්ටි විලෝමයෙක් දෘෂ්ටි විස්පන්දතයෙක් දෘෂ්ටි සංයෝජනයෙක් දෘಢ වූ ග්‍රාහයෙක් පිහිටා ගැනීමෙක් අභිනිවේෂයෙක් පරාමර්ශයෙක් කුත්සිත මාර්ගයේ මිත්‍යා පතයෙක් මිත්‍යාත් මේ විදිහට මේක විස්තර කරලා අවසානයේ කියනවා මේ සියලුම ආකාරයේ විපර්යාස ගාහයක් තියෙනවා නම් වැරදි විදිහට ගැනීමක් තියෙනවා නම් සතර විපල්ලාසයට ගොදුරු යම් ධර්මතාවයක් තියෙනවා නම් ඒ සියල්ල මේ කියන දිට්ඨාසවේ යටතට ගන්නවා කියලා. හරි. ඊටංගට අපි බලමු මොකද්ද මේ දිට්ඨිය කියන්නේ කියලා අපිට තේරෙන භාෂාවෙන් මේක මම ඉදිරිපත් කරන ස්ලයිඩ් එකක් බලන්න. කෙනෙක් විසින් උපදවා ගන්නා මේ මොනවා හරි දැකීම් පැතිකඩ මට හිතෙන්නේ මෙහෙමයි කියලා මම යමක් තීරණය කළා නම් ඒකේ හරි වැරදි Tamanට තේරෙන්නේ නැහැ. අන්න ඒ විදිහට උපදවා ගන්නා යම්කිසි පැතිකඩක්. එතකොට මේ අපි මේ දහම් පොත් පෙළ පොත කියවද්දී මෙතන දිට්ඨි කියන ධර්මතාවය ගැන යම්කිසි තැනක යෙදුණා නම් බොහෝ විටම එකී දිට්ඨිය කියන එක යෙදිලා තියෙන්නේ අකුසල පාක්ෂික ධර්මයක් හැඳින්වීමටමයි අකුසල පාක්ෂිකවමයි දිට්ඨි කියන එක යෙදෙන්නේ. මොකද සම්මා දිට්ඨි කියලා තිබුණට මෙතන අපි විස්තර කරන ආශ්‍රව වශයෙන් ඉදිරිපත් කරන දිට්ඨිය එහෙම නෙමෙයි. මම ගොඩක්ම ඇත්තටම අකමැති දිට්ඨිය කියන එක දෙකට බෙදලා එකක් මිත්‍යා දිට්ඨිය අනික සම්මා දිට්ඨිය කියනවටත් නමුත් බොහෝ තැන්වල බොහෝ ස්වාමීන් වහන්සේලා ඒක පාවිච්චි කරනවා. මොකද දිට්ඨිය කියන එක බුදුදහමේ මම දැකලා තියෙන්නේ අකුසල පාක්ෂිකවම යෙදෙන ධර්මයක් විදිහට සම්මා දිට්ඨිය පැහැදිලිවම කුසල පාක්ෂිකමයි.
ඊළඟට මේ දිට්ඨිය කියන එක පවතිනවා කියන එක තේරෙන්න නම් අපිට ඒක වෙනත් ධර්මයක් මත පතිත වෙන්න ඕනේ. වෙනත් ධර්මයක් මූලික කරගෙන තමයි අපිට මේක තේරුම් ගන්න වෙන්නේ. දැන් උදාහරණයක් අපිට ආලෝකය තියෙනවද කියලා පේන්න නම් ඒ ආලෝකය කොහෙත් තැනක පතිත වෙන්න ඕනේ. අපිට සූර්යාලෝකය මලකට වැටුනේ නැත්නම් අපිට මල පේන්නේ නැහැ. එහෙම නැත්නම් දැනට අපි දැන් හැන්ද වෙලා ශ්‍රී ලංකාවට නම් එතකොට මේ දාලා තියෙන ලයිට් එකේ එළිය බිත්තියට ලැබුණ නැත්නම් ඒ විදිහට උනේ නැත්නම් අපිට අවකාශයේ ආලෝකය තියෙනවා කියලා පේන්නේ නැහැ. හරි ඒ වගේ මේ දික්තියත් මේ යමක පතිත වෙන්න ඕනේ. දැන් මේ විදිහට පතිත වෙන ස්ථාන ප්‍රධාන ස්ථාන 8ක් තියෙනවා කියලා පෙළ දහම කියවද්දි මට හම්බ වෙච්ච නිසා මම ඒකත් මෙතනට එක්කහුව කළා. මේක මට හම්බුනේ පටිසම්භිදා මග්ගේ දිට්ඨි කතා කියලා වෙනමම ඡේදයක් තියෙනවා. වෙනමම පරිච්ඡේදයක් තියෙනවා. ඒකේ මේ විදිහට ඒක විස්තර කරනවා කාරණා 8ක් මේ දෘෂ්ටියට මූලික වෙන ස්කන්ධ අවිද්‍යාව පස්සය සංඥාව විතර්කය අයෝනිසෝ මනසිකාරය පාප මිත්‍රය මිත්‍ර සේවනය සහ පරතෝഘോഷය මේ කියන කාරණා තුල දිට්ඨිය ඇතිවීමට උපකාරී ස්වභාවයක් තියෙනවාය කියලා ඒකේ සඳහන් වෙනවා. මොකද අපි මේ ධර්මතා ග්‍රහණය කරගන්න ආකාරය වැරදියයි කියලා දැන් උදාහරණයක් ගත්තොත් ස්කන්ධ මට්ටමේ ඇතිවීම නැතිවීම තේරුම් ගන්න බැරි එක්කෙනා. එහෙම නැත්නම් එහි තියෙන පටික සම්පස්සයත් අධිවචන සම්පස්සයත් එකිනෙක අන්‍යෝන්‍ය ක්‍රියාකාරීත්වය හරියට තේරුම් ගන්න බැරි තැනකදී අපිට මේ ස්කන්ධ වලට දෘෂ්ටි එක්කහුව කරගෙන අපි කියනවා මේ අම්මා ආදී වශයෙන් අපි මේක සම්බන්ධ කරනවා. එතකොට අපිට මේ ස්කන්ධ කියන ස්වභාවයට දෘෂ්ටිය දාගෙන තමයි අපි ස්කන්ධ නොවූ අම්මා කෙනෙක් හඳුනාගන්නේ. වෙන්න මේ විදිහට තමයි දෘෂ්ටි ඇති වෙන්නේ. දැන් අම්මා කිව්වහම එතන පවතින ඉන්න සත්ව පුද්ගල ස්වභාවයක් අපිට නිර්මාණය වෙලා තියෙනවා. අන්න දෘෂ්ටිය ස්වභාවය. හැම වෙලාවකම අපිට පුද්ගලයෙක් නිර්මාණය කරලා දෙනවා. එතකොට අපිට පේන්නෙම අම්මා මිසක් කිසි වෙලාවක අපිට ස්කන්ධයක් ගැන හිතෙන්නවත් දැනෙන්නවත් එහෙම එකක් වෙන්නේ නැහැ. ඒ විදිහට තමයි අපිට මේ දෘෂ්ටිය කියන එක ස්කන්ධ මට්ටමේ යෙදිලා ඒක ස්කන්ධ නොවූ වෙන වෙනත් පුද්ගල ස්වභාවයන් අපි හඳුනාගන්නේ. මේ නිසාම අපිට අතීතයේ ඉඳලා මේ හිටපු පුද්ගලයාත් හම්බ වෙනවා. ඒ පුද්ගලයා අපිට අනාගතයේදීත් හම්බ වෙන්න පුළුවන්. ආදී වශයෙන් තව දෘෂ්ටි වලට යන්නේ මේ ස්වභාවය නිසාම තමයි. ඉතින් අනිකුත් ධර්මතාවත් මේ විදිහට තියෙනවා. දැන් මෙතන තියෙනවා විතක්කෝපි චට්ඨාන විතර්කයේ දිස්ත්‍රිත්තානයක් වෙන්නේ ඇයි? ඒක තුන් කාලයේ පැවැත්ම සාදා දෙනවා. ඇයි අපි මෙහිම අරගත්ත ස්කන්ධයට වැටිලා ඇති කරගත්ත දෘෂ්ටිය ඊළඟට විතර්කයේ තුලින් අපි අරගන්නවා ප්‍රපංච හදාගෙන මේ අපිට පොඩි කාලේ ඉඳලා අපිව හදා වඩාගත්තු අම්මා. ඒ ආදි වශයෙන් අපි ඒක තුන් කාලයක් එතකොට අපිට කාලය නිර්මාණය වෙලා තියෙනවා. මේ විදිහට තමයි මේ ධර්මතා දෘෂ්ටියත් එක්ක සම්බන්ධ වෙන්නේ කියලා එතන දිට්ඨි කතා තුල අඩංගු වෙච්ච නිසා මම ඒකත් මෙතෙන්ට අරගත්තා. තවදුරටත් අපි නික්කේප කාණ්ඩේ ඉස්සරහට ගිහිල්ලා බලමු අවිජ්ජාසවය 4 වෙනි එක කොහොමද විස්තර වුනේ කියලා. එතන කියනවා දුක්ඛේ අඥානං දුක්ඛ සමුදය අඥානං දුක්ඛ නිරෝධේ අඥානං දුක්ඛ නිරෝධගාමිනියා පටිපදාය අඥානං උබ්බන්තේ අඥානං අපරන්තේ අඥානං පුබ්බන්තාපරන්තේ අඥානං ඉදප්පච්චේතා පටිච්ච සමුප්පන්නේසු ධම්මේසු අඥානං. අර කලින් මම කියපු කාරණා 8. යං ඒව රූපං අඥානං අදස්සනං අනபிසමයෝ අනනුබෝධෝ අසම්බෝධෝ අපටිවේදෝ අසංගාහන අපරියෝග මේ ආදි වශයෙන් මේක විස්තර කරලා කියනවා. මෝහෝ පමෝහෝ සම්මෝහෝ අවිජ්ජෝ අවිජ්ජා ගෝසෝ අවිජ්ජානුස්සයෝ අවිජ්ජා පරියුක්තානං අවිජ්ජා ලංඝී මෝහෝ අකුසල මූලං අයං උච්චති අවිජ්ජාස්සවෝ. අපි චෛතසික පාඩමේ මෝහය එහෙම නැත්නම් හේතු ධර්මතාවල මොනවද මෝහ මූලය කියලා ඉගෙන ගත්ත මේ මෝහ චෛතසිකය මේ විදිහට ඉතා ගැඹුරින් විස්තර කරලා පෙන්නනවා. මෙන්න මේ කියන ස්වභාවය තමයි මේ අවිජ්ජාසවය කියලා කියන්නේ කියලා. සිංහල පැත්ත බලුවා නම් අර කියන කාරණා 8 ඒ ටිකේ දැම්මම ඊට පස්සේ හාත්පසින් නොබැස ගැනීමක් සමව නොදැකීම ධර්ම ස්වභාවයේ ප්‍රත්‍යවේක්ෂණය නොකිරීම චිත්තසංතයානයගේ අපවිත්‍ර භාවයේ බාල භාවයේ අසම්‍යක් ඥානයෙන් මෝහයෙන් බලවත් මෝහයෙන්
පසින් මුලා වීමෙක්, අවිද්‍යාවෙක්, අවිද්‍යා සංකාත භෝගයෙක්, අවිද්‍යා යෝගයෙක්, අවිද්‍යා අනුශයෙක්, අවිද්‍යා පරිඋත්ථානයෙක්, අවිද්‍යා පරිගය මේ විදිහට මේක ඉතා ගැඹුරින් විස්තර කරලා මෝහ අකුසල මූලයක් වේද ඒක අවිද්‍යාසවයයි කියලා මෙතන විස්තර කරලා තියෙනවා. හොඳයි. එතකොට අපි ධර්මතා මෙතන තුනක් කතා කළා. ලෝභ ධර්මතාවය, ditthi ධර්මතාවය සහ අවිද්‍යාව. එහෙම නැත්නම් මෝහ ධර්මතාවය. ඊළඟට අපි බලමු අට කතා කාණ්ඩය තුළ මේක මීට වඩා වෙනස් විදිහකට දෙනවා. චත්තාරෝ ආසවා, කාමාසවෝ, භවසවෝ, ditthාසවෝ, අවිජ්ජාසවෝ. එහෙම ඒක හතරයි. ඊට පස්සේ කාමාසවෝ අට්ඨසු ලෝභ සහගතේසු චිත්තුප්පාදේසු uppajjati. ලෝභ සහගත චිත්තුත්පාද අටෙහි උපදිනවා කියන අදහස එතන ඉදිරිපත් කරනවා. මෙතන චිත්තුත්පාදේසු කියන්නේ චිත්තෝත්පාදයන්හි උපදිනවා කියලා. ඒ නිසා මෙතන අභිධේයාර්ථ හැටියට ලෝභසිත අට එහෙම ගන්න බෑ. මෙතනදී කියන්නේ කාමාශ්‍රවය කියන එක ලෝභසිත අටෙහි උපදින වග විතරයි. භවශ්‍රවය කියන එක ditthිගත විප්පයුක්ත ලෝභ සහගතේසු චිත්තුත්පාදේසු uppajjati. එතකොට භවශ්‍රය කියන එක ditthිගත විප්පයුක්ත සිත් හතරෙහි උපදින බවයි එතනදී සඳහන් කරන්නේ. ditthාසවය කියන එක චතුසු ditthිගත සම්පයුක්තේසු චිත්තුප්පාදේසු. හරි. එතකොට භවශ්‍රවය ditthි විප්පයුක්ත සිත්වල ඇති වෙනකොට අවිද්‍යාසවය ditthික සම්පයුක්ත චිත්තවල ඇති වෙනවා කියලා මෙතනදී විස්තර කරනවා. අවිජ්ජාසවය සබ්බා කුසලේසු uppajjati. අවිද්‍යාසවය කියන එක සියලුම කුසලයන්හි උපදින වග මෙතන සඳහන් කරලා පෙන්නනවා. දැන් මේ භවසවය අපි ඉස්සෙල්ලා විස්තර කරපු විදිහට රූපාරූප භවයන්හි වූ නිකාන්ති තණ්හාව හැටියට අපි එතනදී හඳුනාගත්තා. හැබැයි මෙතනදී ඒක ඊට වඩා වෙනස් ආකාරයකට විස්තර කරනවා. ditthිගත විප්පයුක්ත ලෝභ සහගත චිත්තුප්පාදයේ උපදින්නා වූ ධර්මයක් කියලා. ඒක පොඩ්ඩක් සාකච්ඡාවට ගත්තට කමකුත් නැහැ. ඒ ගැන මොන හරි අදහසක් තියනවද? අට කතා කාණ්ඩයේ මේක මේ විදිහට විස්තර වීම සහ කලින් වෙනත් ආකාරයකට විස්තර වීම ගැන කාට හරි මොන හරි අදහසක් ඒ ගැන කියන්න පුළුවන්ද? තම තමන්ට තේරෙන විදිහට? ජයන්ත මහත්තයා මොනවද කියන්න පුළුවන්ද ඒ ගැන? හොඳයි. අපි ඒ ගැන පොඩක් හිතන්න. මටත් ඒ ගැන වැඩි විස්තරයක් හොයාගන්න බෑ. මේ ඇයි ඒක ඒ විදිහට අර්ථ දැක්ුවේ කියන එක ගැන. ඉතින් මේවා අපි පොඩ්ඩක් ඉදිරියේදී විමර්ශනය කරලා බලමු. එතකම් පොඩ්ඩක් මතකයේ තියාගෙන ඉමු. ඊළඟට අවිද්‍යාව මේ සබ්බා කුසලයේ සියලුම කුසල කුසලයේ යෙදෙනවා කියලා කියන තැනදී මට අහුණා අවිද්‍යා සූත්‍රයේදී එක තැනක සඳහන් වෙනවා අවිද්‍යම් පහම් වික්කවේ සහාරං වදාමි. අවිද්‍යාව කියන එක නිකම් ඇති වෙන එකක් නෙමේ. ඒක ආහාර සහිතයි. මොනවද එතකොට අවිද්‍යාවට ආහාර වෙන්නේ? පංච නීවරණය. පංච නීවරණ පහම් වික්කවේ සහාරේ වදාමි නොවනාහාරේ. කෝචෝ ආහාරා පංච විනීවරණ. එතකොට පංච නීවරණයට ආහාර වෙන්නේ මොනවද? තීනි දුස්චරිතානි තිස්ස වචනීය. අන්න එතකොට සියලුම දුස්චරිතයන් නීවරණයන්ට ආහාර වෙනවා. නීවරණයෝ අවිද්‍යාවට ආහාර වෙනවා කියලා මෙතන අවිද්‍යා සූත්‍රය තුල විස්තර වුණා. එතකොට තීනි දුස්චරිතානි කියන තැනදී ඒක දස අකුසලයම එතෙන්ට අඩංගුයි. එහෙමනම් එතනදී අවිද්‍යාව කියන එකෙන් සියලුම අකුසල සිද්ධ වෙනවා කියන කාරණාව පැහැදිලි වෙනවා මේ සූත්‍රය තුල. මෙතන සූත්‍රය ටිකක් මම කියවත් හරි ලස්සනයි. මම ඒ නිසා ඒකට ටිකක් ඔයගලන්ට ඉදිරිපත් කරන්න. මොකද එතන මට ලස්සන ධර්මතාවයක් ඉදිරිපත් වුණා. ඒක ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්න හිතුණා. අවිද්‍යාව ප්‍රත්‍ය සහිතයි කියන තැන අවිද්‍යාවට ප්‍රත්‍ය වුණා පංච නීවරණය. පංච නීවරණයට ප්‍රත්‍ය වුණා තීනි දුස්චරිත, කාය දුස්චරිත, වාග් දුස්චරිත, මනෝ දුස්චරිත. ඒකට තුන දස අකුසලේම ආවා. ඒකට එහෙම වෙන්නේ ඇයි? ඉන්ද්‍රිය අසංවරය නිසා. ඉන්ද්‍රිය සංවරය වෙන්නේ ඇයි? සති සම්පජඤ්ඤ සිහිය සහ නුවණ නොපවත්වීම නිසා. සිහිය සහ නුවණ නොපවත්වන්නේ ඇයි? අයෝනිසෝ මනසිකාරය නිසා. අයෝනිසෝ මනසිකාරය පවත්වන්නේ ඇයි? අසද්ධාව නිසා. අසද්ධාව පවත්වන්නේ ඇයි? වැරදි දහම් ශ්‍රවණය කරන නිසා. වැරදි දහම් ශ්‍රවණය කරන්නේ ඇයි? අසත්පුරුෂ සංසේවෝ. මේක නෙමේද අසේවනාච බාලාණන් කියලා මහා මංගල සූත්‍රය තුල දේශනා කළේ. අර බලන්න බුදුරජාණන් වහන්සේ කොතනින් කොයි ආකාරයකට කවුරුන් අරබයා යමක් දේශනා කළත් එකී දේශනාව කිසි තැනක හැලහැප්පීමක් නැතුව තා පැහැදිලිව
ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ කියන කාරණාව හරියටම හරි නිවැරදිව දේශනා වෙලා තියෙනවා. කිසි තැනක දුරක්ඛාතයක් අපිට හොයාගන්න බෑ. ඒක තමයි සම්මා සම්බුද්ධ ගුණයේ තියෙන විශේෂත්වය. දැන් මෙතන මේ අවිද්‍යාව ඇති වෙනවා නම් ඒ ඇති වෙන්නේ අසත්පුරුෂ සංසේවය. ඒ කියන්නේ අසේවනච්ච බාලාණන් වැරදි පුද්ගලයන් ආශ්‍රය. මෙතන වැරදි පුද්ගලයන් කියලා කියන්නේ ඇත්තටම අපිට චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න බැරි වෙන ආකාරයට වෙනස් වූ ධර්මතා ඉදිරිපත් කරන පුද්ගලයෝ. ඒ නිසා මේ අපි ළඟ ඉන්න අනිකුත් සහෝදර පිරිස නෙමෙයි. මොකද ඒගොල්ලෝ අභිධර්මය ඉගෙන ගත්තේ නැහැ කියලා හෝ බණ දහම් අහන්නේ නැහැ කියලා හෝ ඒගොල්ල බාලයා කියලා හැටියට ඒගොල්ලන්ව ආශ්‍රය කරන්න කියන එක නෙමෙයි. අනිත් පැත්තෙන් අපි අවිද්‍යාව දුරු කරගන්න බලනවා නම් අපි කොතනින් පටන් ගත යුතුද? එහි මාර්ගය මොකක්ද කියන එක මෙතන ලස්සනට විස්තර වෙන නිසා මම හිතුවා ඒක ඔයගොල්ලත් එක්ක ෂෙයා කරන්න. මේක තියෙන්නේ අංගුත්තර නිකායේ දසක නිපාතේ යමක වග්ගයේ අවිජ්ජා සූත්‍රය කියන තැන. කියවලා බලන්න නිකන් පහසු වෙලාවක වටිනා සූත්‍රයක්. හරි. අපි නැවත යන් අපේ දුකයට. එතකොට දැන් මේ විදිහට ආසව ගොච්චකයේ ආසව දුකේ කියන්නේ පළවෙනි දුකයේ පළවෙනි පදේ අරගත්තාම ඒ කියන්නේ ආසවා ධම්මා කියන එකේ අභිදේයාර්ථ ලෝභ, ditthi, මෝහ කියන චෛතසිකය තුන් දෙනා තමයි අපිට හම්බ වෙන්නේ. එහෙමනම් මේ චෛතසිකයෝ ලෝභ, ditthi, මෝහ කියලා කිව්වම ස්කන්ධ වශයෙන් එකයි සංස්කාර ස්කන්ධයමයි. ආයතන වශයෙන් එකයි ධම්මායතනය, ධාතු වශයෙන් එකයි ධම්ම ධාතුව, ආර්ය සත්‍ය වශයෙන් දෙකයි. ඒක මම හිතන ගලප ගන්න පුළුවන් ඔයගොල්ලන්ට. ලෝභය කියන එක ඒ කියන්නේ තෘෂ්ණාව සමුදය සත්‍ය හැටියට ඉදිරිපත් වෙද්දී ditthi මෝහ දෙක දුක්ඛ සත්‍ය තුල අඩංගු වෙනවා. එහෙමනම් ආර්ය සත්‍ය වශයෙන් දෙක හැටියට ගලපන්න වෙන්නේ දුක්ඛ සත්‍ය සහ සමුදය සත්‍ය. හොඳයි. මේ තියෙන්නේ පළවෙනි පදයේ ආසවා ධම්මා අපි විස්තර කරන විදිහ. ස්කන්ධ කොම් බෙදලා තියෙනවා නේද? හරි. ඒ කියන්නේ අලුතෙන් කෙනෙක් එහෙම සම්බන්ධ වෙලා ඉන්නවා නම් ප්‍රශ්නයක් නැති වෙයි කියලා මම හිතනවා. හරි. මොනවා හරි ප්‍රශ්න තියෙනවද පළවෙනි පදයේ ආසවා ධම්මා ගැන දෙවෙනි පදයට යන්න කලින් සාකච්ඡා කළ යුතු දෙයක් තියෙනවා නම් ඉදිරිපත් කරන්න. නෑ වගේ. හොඳයි. එහෙනම් අපි දෙවෙනි පදයට යන්. දෙවෙනි පදේ කියන්නේ ආසව දුකේ දෙවෙනි පදේ නෝ ආසවා ධම්මා. එතනදී අර්ථකථනය තුනේ භාවනා පොතට අනුව බොහෝ කල් පල්ලු සුරාමීරයක් වැනි නොවූ භූමි වශයෙන් භවග්‍රේ දක්වාද ධර්ම වශයෙන් ගෝත්‍ර භූසිත දක්වාද වහණේ මෙමින් නොපවතින ආශ්‍රව නම් නොවූ නිස්සත්ත්ව නිජීව පරමාර්ථ ස්වභාව ධර්මයෝ කියලා. එතකොට දැන් අපිට ආසවා ධම්මා කියලා චෛතසික තුනක් අයින් වුණා. එහෙමනම් ඊටු සියලු ධර්මතා ටික නොආසවා ධම්මා යටතේ ඉන්න ඕනේ. නික්කේප කාණ්ඩයේ ධම්මසංගණියේ මේ පදයේ විස්තර කරනවා ඡේදංක 1106න් කතමේ ධම්මා නොආසවා තේ ධම්මේ ඨපෙත්වා අවශේෂා කුසල කුසලාව්‍ය කතා ධම්මා කාමවචර රූපවචර අරූපවචර අපරියාපන්නා වේදනක්ඛන්தோ පෙය්‍යාලං විඥානක්ඛන්தோ සබ්බංච රූපං අසංකතාච ධාතු මේ ධම්මා නොආසවා. ඒ අනුව අපිට පේනවා මේ විස්තර කිරීම අනුව තේ ධම්මා ඨපෙත්වා ඒ කියන්නේ ඒ ආශ්‍රව ධර්මයෝ තුන් දෙනා පසෙක තබා අවශේෂ වූ වෙනත් ඉතුරු වූ කුසල අකුසල අව්‍යාකත ධම්ම කුසලා කුසලාව්‍යාකත කුසල වූ අකුසල වූ අව්‍යාකත වූ ධර්ම. එකී ධර්ම භූමි වශයෙන් ගත්තොත් හතර භූමියේම තියෙනවා කාමාවචර රූපාවචර අරූපාවචර අපරියාපන්න කිවි ලෝකෝත්තර. ස්කන්ධ වශයෙන් ගත්තා නම් වේදනාස්කන්ධෝ පෙය්‍යාලං විඥානස්කන්ධෝ කියනකොට වේදනාස්කන්ධය සංඥාස්කන්ධේ සංකාරස්කන්ධේ විඥානස්කන්ධේ නාම ස්කන්ධ හතරම හරි සබ්බංච රූපං රූපස්කන්ධයත් අරගත්තා. අසංකතාච ධාතු නිර්වාණයත් අරගත්තා. එහෙමනම් මේ විස්තර කිරීම තුළ අර ආශ්‍රව හැටියට ගත්ත චෛතසික ධර්ම තුන හැර ඊතුරු සියලුම ධර්මතා නොආසවා යටතේ විස්තර වෙලා තියෙනවා. අටකතා කාණ්ඩය බැලුවා නම් ඒකත් ඒ විදිහටම තමයි විස්තර වෙන්නේ. තපෙත්වා ආසවේ ආසව ටික හැර අවශේෂං අකුසලං සියලුම අකුසල ධර්ම ටික චතුසු භූමිසු කුසලං චතු භූමික කුසල ඒ කියන්නේ ලෝකෝත්තරත් අඩංගුයි චතුසු භූමිසු විපාකෝ සිව් භූමික වූ විපාක තීසු භූමිසු ක්‍රියාව්‍යාකතං ක්‍රියාසිටික එක තීසු භූමිසු කිව්වහම මොකද ලෝකෝත්තර ක්‍රියාසිට නැති නිසා රූපංච සියලුම රූප ටික නිබ්බානංච නිර්වාණය මේ ධම්මා නොආසව අට කතා කාණ්ඩයක් නික්කේප කාණ්ඩය හා සමානයි. ඒකත් මේ විදිහට විස්තර කරලා දෙනවා.
ඒ අනුව අපිට මේකේ අභිධේයාර්ථ අහුලා ගන්න පුළුවන්. තපිත්වා ආසවේ අවශේෂං අකුසලං අකුසල සිත් 12යි එහිදෙන චෛතසික 24යි. මොකද 24 කියලා ගත්තේ මුළු චෛතසික 27න් ආසව ධර්ම 3 දෙනා අයින් කරපුවාම ඉතුරුනේ 24යි. චතුසු භූමිසු කුසලං කුසල් සිත් 21යි එහිදෙන චෛතසික 38යි. චතුසු භූමිසු විපාකෝ විපාක සිත් 36යි චෛතසික 38යි. තීසු භූමිසු ක්‍රියාවයකත්තං ක්‍රියා සිත් 20යි එහිදෙන චෛතසික 35යි. හරි නේද? රූපංච නිබ්බානංච ඉමේ ධම්මා නොආසවා. සාරාංශ කළොත් සිත් 89යි චෛතසික 49යි 49 උනේ ලෝභ දිට්ඨි මෝහ වර්ජිත. රූප 28යි නිර්වාණයයි. එහෙමනම් මේ කියන අභිදේයාර්ථය ස්කන්ධාදී විදිහට බෙදලා බලනකොට මම හිතනවා ඒක කරගන්න පුළුවන් වෙයි. උත්සාහ කරලා බලන්න. දැන් ගොඩාක් අපි ඒවා කළානේ. ඒ අනුව ඒක ගලපන්න බැරි වෙන එකක් නැහැ. ඊළඟට අපි මේ කියන ධර්මතාවය කොහොමද මේක බෙදලා තියෙන්නේ කියලා බැලුවා නම් ලෝභ දිට්ඨි මෝහ තුල ආසවා ධම්මා කියලා ගියා. ඊටු සියලුම ධර්මතා ටික නොආසවා ධර්මා කියලා ආවා. හරි? මේක එතකොට ආදි ලබ්ධ නාම නිප්පදේශ දුකයක්. ඇයි සියලුම පරමාර්ථ ධර්මියෝ මේ කියන ගොඩවල් දෙකට වැටලා තියෙනවා. ඉතුරුනේ එකක්වත් නැහැ. එහෙමනම් මේක නිප්පදේශ දුකයක්. පද දෙකක් නිසා දුකයි කියන්නේ මේ දුකක් කියලා කියනවා. මේක මුල් පදයෙන් නම් ලැබපු නිසා ආසවා ධම්මා කියලා නම් ලැබපු නිසා ආසව දුකේනේ. ආදි ලබ්ධ නාමයක් වෙනවා. ඒ තමයි පළවෙනි ද්විකයේ විස්තර කිරීම. ස්කන්ධාදී ભેදය ස්කන්ධ 5යි ආයතන 12යි ධාතු 18යි සත්‍ය 4යි. මොකද අභිදේයාර්ථ මේක න්යාමයි. සිත් 89යි චෛතසික 49යි රූප 28යි නිර්වාණයයි. ස්කන්ධ පහම තියෙනවා රූප ඔක්කොම තියෙන නිසා ආයතන 12යි මොකද රූපත් තියෙනවා. ඒතකොට එතන 10යි. එතකොට ධම්මායතනය සහ මන ආයතනය අතකොට 12යි. ධාතු 18ත් ඒ විදිහටම හරි. ආර්ය සත්‍ය 3යි. එයි ආශ්‍රව ධර්ම හැටියට ලෝභය අයින් වුණානේ කියන්නේ සමුදය සත්‍ය ආශ්‍රව ධර්ම කොටට ගියා නම් මෙතන අනිත් ධර්ම තුන ඉතුරු වුණා. ඒ අනුව ආර්ය සත්‍ය හැටියට තුනක් එතන යෙදෙනවා. ඔය ටික මම හිතනවා පුළුවන් ඇති කියලා. විශේෂයෙන් මේ සංස්කාර ස්කන්ධය බලද්දි චෛතසික ගැන මතක තියාගන්න. මුළු ගාන 49 නම් වේදනා සංඥා දෙක ගියාම ඉතිරි 47යි. ඒ විදිහට ඒක බෙදාගත්ත හැකි. ආයතන වශයෙන් 12ත් යොදා ගන්න පුළුවන්. එතනදී ධම්මායතනය ගැන සැලකිලිමත් වෙන්න. මුළු චෛතසික 49 මෙතෙන්ට එනවා. සුකුම රූප 16 එනවා. මොකද ඕලාරික රූප 12 ඕලාරික රූපායතන 10 තුල අඩංගු වෙච්ච නිසා. ඊළඟට නිවන එක්ක අහු වෙනවා. මොකද මෙතන නිර්වාණය අභිදේයාර්ථ තුල ආපු නිසා. එහෙමනම් ඒ විදිහට ඒක ගත්ත හැකි. ධාතු හැටියට බලද්දිත් ඒ විදිහම තමයි. මෙතන සිත් 89ම තියෙන නිසා අහේතුක සිත්වල තියෙන සෝත විඥාන, ගාන විඥාන, දිව්ව මේ විදිහට තියෙන විඥාන සිත් 12න් දෙපස් විඥානය නිර්මාණය වෙනවා. එහෙමනම් ඒ විදිහට අරගත්තාම සප්ත විඥාන ධාතු මෙතෙන්ට එනවා. ධම්ම ධාතු හැටියට නැවතත් චෛතසික 49යි සුකුම රූප 16යි නිර්වාණයයි. ආර්ය සත්‍ය හැටියට යොදන ලියන විදිය මතකනේ. දුක්ඛ සත්‍ය ලෞකික මේ දුක්ඛ සත්‍ය කියද්දී හොඳට මතක තියාගන්න ඕන ලෞකික කියලා අරගන්න. ලෞකික සිත 81යි චෛතසික 49යි රූප 28යි. එතකොට සමුදය සත්‍ය නෑ. නිරෝධ සත්‍ය හැටියට එනවා නිර්වාණය. මාර්ග සත්‍ය විස්තර කරන ආකාරය මතකනේ. සතර මාර්ග සංපයුක්ත වූ සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා කම්මන්තා ජීව වායාම සති සමාධි යන එතකොට ඒක සෝවාන් මාර්ගයේදී 8 දෙනෙක් වරක් 10 දෙන 4 වරක්ද ඒ 7 දෙන 4 වරක් කියලා කිව්වේ විරතිය ඒ කියන්නේ සම්මා සංකප්පය දෙවෙනි ධානයේ ඉඳලා අයින් වෙන නිසා එතනින් ඉස්සරහට 7 දෙන 4 වරක් කිව්වේ දෙවෙනි ධානයේ තුන්වෙනි ධානයේ හතරවෙනි ධානයේ පස්වෙනි ධානයේ හැටියට 4 වරක් හදෙනවා. ඒ ආදි වශයෙන් මේක දැන් ඔයගලන්ට පුළුවන්. හැබැයි මතක තියාගන්න ඕනේ අතිරික්ත මාර්ග චිත්තෝත්පාදියෝ විස්තර කරලා දෙන්න. මේ තැනට ගැලපෙන අයනුන් ඒක ගලප ගන්න උත්සාහ කරන්න ඕනේ. මෙතනදී මාර්ග චිත්තෝත්පාදියෝ 29යි ඵල චිත්තෝත්පාදියෝ 37 දෙනා සත්‍ය විනී මුක්ත ධර්මියෝ කියලා දක්වනවා. හරි. එතකොට ආසව දුකය පළවෙනි පදයේ දෙවෙනි පදයේ විස්තර කරලා ඉවරයි. ආසව ධම්මා නොආසව ධම්මා මොන හරි ගැටලුවක් තියනවාද? හොඳයි. හැමෝම මේක දෙවෙනි තුන්වෙනි වතාවට කරන නිසා ගැටලු නැති වගේයි මම හිතන්නේ. අපි එහෙනම් දෙවෙනි එකට යමු. දෙවෙනි දුකේ තමයි සාසවා ධම්මා
අනාසවා ධම්මා කියන කාරණේ. හරි. එතනදී ආශ්‍රව ධර්ම ගැනම තමයි කතා කරන්නේ ඒගොල්ලන්ගේ හැසිරීම ගැන. එතනදී සාසවා කියන වචනයත් අනාසවා කියන වචනයත් මුල් කරගෙන එකී ධර්මයන්ගේ හැසිරීම ඉදිරිපත් කරනවා. මොනවද සාසවා කියලා කියන්නේ? කාට හරි කියන්න පුළුවන්ද සාසවයි කියලා කියන්නේ මොකක්ද කියලා ඕගොල්ලන්ගේ දන්න විදියට? මමත් දන්නේ විදිහම තමයි. කවුරු හරි කෙනෙක් ඉදිරිපත් වෙලා කියන්න බලන්න මොකද්ද සාසවා කියලා කියන්නේ කියලා? ආශ්‍රවයන්ට හිත වූ කියන එක වගේ නේද? ඔව් ඒක ජයන්ත මහත්තයා ඒක කොහොමද අපි විස්තර කරගන්නේ ආශ්‍රවයන්ට හිත වූ දැන් මම ජයන්ත මහත්තයාට හිතද නැද්ද කියලා අහුවොත් ඒක මට විස්තර කරගන්න පුළුවන්. හරි. ආශ්‍රවයන්ට හිතද කියන එක කොහොමද අපි විස්තර කරගන්නේ කියන එක මම බැලුවේ කාගෙන් හරි මට උත්තරයක් හම්බ වෙයිද කියලා. සාසවා කියන්නේ ආසවා. ආසවා. කියන්නේ ආසවා කියන්නේ ආශ්‍රව සහිත. කියන්නේ ආශ්‍රව සහිත නෑ. ආශ්‍රවයන්ට අරමුණු වන. ඒක එහෙම හරි. අන්න ඒ ආශ්‍රවයන්ට අරමුණු වෙන. ඔව් එහෙම ගන්න පුළුවන්. ඔව් කියන්න. තෙරුවන් සරණයි. ලෝභ දිට්ඨි අරමුණු කර හැකි. ලෝභ දිට්ඨිට හසු වෙන කියන එක වගේ. ලෝභ දිට්ඨි වලට හසු වෙන. ඔව් ඔය කියන අදහස් ටික හිතේ තියාගෙන අපි යන් ඉස්සරහට. මොකද මගේ අදහසකුත් තියෙනවා. අපි ඒකත් සාකච්ඡා කරලා බලමු. මොකද මමත් ඉගෙන ගන්න කාලේ මට බොහෝ කාලයක් මේක මේ හරි අවබෝධය දැනුත් හරි අවබෝධය තියෙනවද කියලා පොඩි සැකයකුත් තියෙනවා. මේ සාසවා කිව්ව එකේ මොකක්ද අර්ථය කියන එක. අභිධර්ම දිහා බලපුවම අදහසක් ගත්ත හැකි. නමුත් ඊට කලින් මෙතනදී එක විස්තර කරගන්න බැලුවොත් කොහොමද එන්නේ කියන එක. හරි. ඒක සාසවයි කියන එක විස්තර වෙන තැන්වල සඳහන් වෙනවා ආශ්‍රවයන් සමග මිශ්‍ර වූ හෝ ආශ්‍රවයන් හට අරමුණු වූ හෝ ආශ්‍රවයන්ට ගොදුරු වෙන හෝ අර්ථයෙන් තමයි මේ සාසවා කියන වචනේ හැදුනේ කියලා. එහෙමනම් එක්ක ආශ්‍රවයන් සමග මිශ්‍ර වෙලා තියෙනවා. ඒ තමයි ප්‍රබලම අවස්ථාව. ඒ කියන්නේ තොර අකුසල සිත් ටික. දැන් අකුසල සිත් නොවූ අනික් සිත්වලත් මේ සාසවා කතන්දරේ දෙනවනේ. එහෙම තැනකදී ආශ්‍රවයන්ට අරමුණු වූ ස්වභාවයෙන් ඒක වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් ආශ්‍රවයන්ට ගොදුරු වූ ස්වභාවය කියන අර්ථයට මම වඩා කැමතියි. මොකද ඒක මට පොඩ්ඩක් මට අල්ලලා ගියේ මට හිතට වැදිලා ගියේ එකී ස්වභාවය. ඒක මම උත්සාහ කළා මේ මංගල මහත්මයා මේක පළවෙනි ආශ්‍රයන් සමග මිශ්‍ර වූ කියන එක ඒක තමයි අර ආශ්‍රව සහිතයි කියන වගේ මේ පොඩ්ඩක් පැත්තකට යනවා ඒක ගත්තොත් නේද? ඔව් ආශ්‍රව සහිතයි කියන මොකද ඒක හැමම වෙන්නේ නැහැ. ඒක තමයි. ඒක නිවැරදි මාර්ථ දැක්වීමක් නෙවෙයි වගේ තේරෙනවා නේද? ඇත්තට ඔව් ඒක වෙනස් කරන්න ඕන තමයි. මොකද එතන සංප්‍රයෝගයක් ගැන නෙමෙයි අතර මෙතන කතා කරන්නේ. නමුත් දැන් අකුසල ධර්ම ගැන කතා කරනවා නම් අනිවාර්යයෙන් මේක සාසව වෙනවා. මොකද එතන ඒක ආශ්‍රවයත් එක්ක මිශ්‍ර වෙලාම ඉන්න නිසා. නමුත් අකුසලයන්ගෙන් පරිබාහිර වූ ධර්මයක් තියෙනවා සාසව ස්වභාවයේ. එහෙමනම් එතෙන්දි මේ මිශ්‍ර වූ කියන වචනේ ඒ ආකාරයෙන්ම ගන්න බැරි වගේ ඇත්ත. මට වඩා එතන සාර්ථකයි කියලා හිතුනේ ආශ්‍රවයන්ට ගොදුරු වූ කියන අර්ථය. මම ඒක පොඩි රූප සටහනකින් දක්වන්න උත්සාහ කරනවා. හැබැයි මේක මගේ නිර්මාණයක්. ඒ අනුව පොඩ්ඩක් ඔයගොල්ලෝ තේරුම් ගනිද්දිත් ඒක ඒ தත්ත්වය තුල ඉඳන් තේරුම් ගන්න. පෙළ දහමේ මට මෙහිම කාවේ නෑ. අපි අරගත්තොත් චිත්ත වීතියක් මම මේ දක්වලා තියෙන අතිමහන්තාරම්මන චිත්ත වීතියක් චිත්තක්ෂණ 17ක මේකේ පංචද්වාරයෙන් අරගත්ත මොකක් හරි එක මම අරන් තියෙන ඡයන්නනේ චක්කු විඥානයක. ඒ කියන්නේ චක්කුද්්වාරික වීතියක් මම අරන් තියෙන්නේ. මේ චක්කුද්්වාරික වීතියට එන පංචද්වාරා වර්ජනේ චක්කු විඥානයේ සම්පටිච්ඡන සම්තිරණ වොත්තපන එනකම්ම එක්ක විපාක නැත්නම් ක්‍රියා. මේකී ධර්මතා තුලදී අපි අරමුණ පිළිබඳ නිවැරදි අදහසක් අරගන්නේ නැහැ. නමුත් ජවනයන්ට එනකොට වොත්තපණයන්ගෙන් ඒක ෆිල්ටර් වෙලා ජවනයන්ට එනකොට අන්න ලෞකික ධර්මයේ ආශ්‍රවයන්ට ගොදුරු වෙනවා. හරි? එතකොට තමයි අපිට අම්මා හම්බ වෙන්නේ. මෙතන පංචද්වාරයේදී හෝ එහෙම නැත්නම් චක්කු විඥානයේදී අපිට අම්මා හම්බ වෙන්නේ නැහැ. අපිට හම්බ වෙන්නේ වර්ණයක්. නමුත් වර්ණය කියන එක අපිට එකවරටම අම්මෙක් වෙනවා ජවන් මට්ටමේදී. එහෙමනම් ඒ ස්වභාවය තුල අපිට මොනවද රූපවන්තං වාත්තානං අතනීවා රූපං ආදී වශයෙන් සතර විපල්ලාසය මෙතන යෙදිලා තියෙනවා. අන්න එතකොට එතනදී ලෝභය හෝ ditthිය හෝ මෝහය හෝ එහෙම නැත්නම් එයින් වැඩිපුර ගානක් හෝ මේ කියන ජවන් මට්ටමේදී අනිවාර්යෙන් යෙදිලා තියෙනවා. හැබැයි එහෙම යෙදෙන්නේ ලෞකික ධර්මයෝ විතරයි. ලෝකෝත්තර ධර්මයෝ එහෙම වෙන්නේ නැහැ. මොකද එතන උත්පාද වය ඒගොල්ලෝ දැකලා එහි නිරෝධය සාක්ෂාත් කරන නිසා
එතනදී ditthියක් හෝ ලෝභයක් හෝ මෝහයක් හෝ යෙදෙන්නේ නැති ස්වභාවය තුල අපිට ආශ්‍රවයන්ට ගොදුරු වෙන්නේ ලෞකික ධර්ම විතරයි. ඇයි අපි ලෞකික ධර්ම තුලදී විතරයි ප්‍රපංච ඇති කරගන්න ආකාරයෙන් මේවා ඉස්සරහට අරගන්නේ. අන්න එතෙන්දී මේක පැහැදිලිවම ආශ්‍රවයන්ට ගොදුරු වෙනවා. එක්ක ලෝභ පැත්තෙන්, එහෙම නැත්නම් ditthi පැත්තෙන්, එහෙම නැත්නම් මෝහ පැත්තෙන් කොහොමදත් එන්න එපයි. මේ විදිහට මේක අනිවාර්යයෙන්ම ආශ්‍රවයන්ට ගොදුරු වෙන නිසා මම හිතනවා මෙන්න මේ ස්වභාවය තමයි ඔය අරමුණු වීම, ගොදුරු වීම, මිශ්‍ර වීම කියන එක පටන් දැන් මෙතනින් යම්කිසි අරමුණක් අපි චක්කු විඥාණයෙන් ගත්තට ඒක අනිවාර්යයෙන්ම ජවන් මට්ටමේදී ආශ්‍රවයන්ට ගොදුරු වෙලා තියෙන්නේ. ආශ්‍රවයන්ට අරමුණු වෙලා තියෙන්නේ. ආශ්‍රව ස්වභාවයෙන් තමයි ඒක ඉදිරියට ගලාගෙන යන්නේ. මං හිතනවා මෙන්න මේ අදහස වෙන්න ඕනේ මේ සාසවා කියන ධර්මතාවයෙන් විස්තර වෙන්නේ. කාට හරි ඒ ගැන වෙනත් අදහසක් එහෙම තියෙනවද මගේ ඉදිරිපත් කිරීම ගැන? එතන මේ මංගල මහත්මයා දැන් අපිට අපි හිතමුකෝ දැන් වර්ණයක් දැකලා අපිට කුසල් ජවන් නැති වෙනවා කියලා. හරි කුසල් ජවන් නැති වෙන්නේ එක්ක රුවන්වැලිසෑය හැටියට එහෙම නැත්නම් බුද්ධ පිළිමයක් හැටියට සීමා බෝධිය හැටියට මේ විදිහටනේ ඇති වෙන්නේ. එතකොට අපි ගත්තේ රුවන්වැලිසෑය නම් වර්ණ රූපය. ඒක අපි කොහොමද ටර්න් කරගත්තේ? කොහොමද ඒක අපි හදාගත්තේ රුවන්වැලිසෑයක් කරගත්තේ? එතකොට එතන බාහිරයේ පවතින ධර්මතාවයක් අපි නිර්මාණය කරගත්තා වුණා. එතකොට ඒක මම හිතනවා අර අපිට මොකද්ද මේ මජ්ක්‍ධිම නිකායේ තියෙන මොකද්ද සූත්‍රය සම්මාදිට්ඨින් පහම් භික්කවේ ද්වං වදාමි අති භික්කවේ සම්මාදිට්ඨි සාසවා පුඤ්ඤභාගියා උපදිවේ පක්ඛායනාදිව ඉස්සර වෙච්ච තැන චත්තාරීසක සූත්‍රයේ. එතනදී ඒක කුසල් දහම් මේ ලෞකික කුසලියෝ සියල්ලත් ඒ විදිහට දෙකට කඩලා ලෞකික මාර්ගයක් පෙන්වනවානේ. මං හිතන්නේ අන්නේ ස්වභාවය නේද මේ ඒ නිසා නේද ඒක මේ ආශ්‍රවයන්ට ගොදුරු වුණා කියලා කියන්නේ. මට හිතෙන්නේ එහෙමයි. මෙහෙමයි. එතන ආශ්‍රවය කියන එකයි සංඥාව කියන එකයි පොඩි වෙනසක් තියෙනවා. දැන් අපිට යම් කිසි දෙයක් අපි හඳුනා ගන්නකොට ඒක අපි ආශ්‍රවයන් නිසාම හඳුනා ගන්නවද නැත්නම් අපේ සංඥාව නිසා හඳුනා ගන්නවද කියන එක පොඩ්ඩක් බලන්න ඕනේ. මේකී ග්‍රන්ථ කියන ස්වභාවය විස්තර කරද්දී එකට ගැට ගැසී තියෙනකොට මේ ධර්මයෝ සියල්ල එකට ගැට ගැහිලා අවසානයේට ලැබිච්ච කසාය නෙමෙයිද අපිට හම්බ වෙන්නේ. මේක ආශ්‍රවයයි මේක අහවල් එකයි කියලා වෙන් කරගන්න අපිට බෑ නේද? මේ සියලුම ධර්මයන් වෙලා තියෙන්නේ මෙහෙම අපි හිතුවොත් ක්ෂීණාශ්‍රව ආර්යයන් වහන්සේට වුණත් හඳුනා ගැනීම වශයෙන්ම තේරෙනවානේ. දැන් බුදුහාමුදුරුවෝ ආනන්ද හාමුදුරුවෝ දක්වන ආනන්ද හාමුදුරුවෝ කියලා අඳුර ගන්නවා. පැහැදිලිවම. එතනයි අපි අඳුරගන්න එකේ වෙනසක් තියනවාද නැත්නම් එතනින් එහාද වෙනස තියෙන්නේ? ඒ අඳුරගත්ත දේ කෙරෙහි හඳුනා ගැනීම පැහැදිලිවම එච්චරමයි. නමුත් ඒක එළියේ ජීවත් වෙන අවුරුදු ගාණක් තිස්සේ බුදුරජාණන් වහන්සේට උපස්ථාන කරන මේ ස්වාමීන් වහන්සේමයි කියලා ගන්න අපි විතරයි. බුදුරජාණන් වහන්සේට ඒක ධර්මතාවයක් විතරයි. ඔව් අපි අර දුව සංඥාවෙන් ගන්න එක තියෙනවා. ඒ කියන්නේ අපි ස්ථිරවම දෙයක් තියනවායි කියලා හිතන ගතිය අපි අර සක්කාය දිට්ඨියත් එක්ක මිශ්‍ර වෙලා එන එකක් තියෙනවා කියලා නම් නිසා මම මෙතන ලෞකික ධර්මයම කියලා දැම්මේ. මොකද කවදක්වත් අනිකුත් ධර්මයන් මෙතෙන්ට එන්නේ නැති නිසා. ඉතින් අපිට ලෞකික මට්ටමේදී ඕකෙන් ගැලවෙන්නෙම නැහැනේ. දැන් අඩු ගානේ භවආශ්‍රවේ හරිය ඇදලා තියෙනවානේ. ඉතින් ඒ නිසායි මම හිතුවේ මේක මේ විදිහට විස්තර කළොත් මේක කොහොමද කියලා බලන්න ඕනේ ඉදිරිපත් කිරීම. මගේ අදහස නම් කොහොමත් ඔය එතන ඔය ජවන් වල අකුසල් ජවනම වෙන්න ඕනේ ආශ්‍රවයන්ට හිත වෙන්න නා. කුසල්යන්ට හරියන්නේ නැහැ කියන්නේ. එහෙනම් කුසල් ජවන කොහොමද අරමුණු වෙන්නේ? කුසල් ජවනය අරමුණු වෙනසෙන් ගත්තා කියන්නේ එතන දිට්ඨිය තියෙනවනේ. නෑ දැන් කුසල් ජවනය අරමුණු වෙන්න කුසලයක් අරමුණු වෙන්න පුළුවන්. ජවනය කුසල් වෙන්න බෑ. ජවනය කුසල් වෙනවා නම් ඒක ආශ්‍රවයන්ට හිත වෙන අවස්ථාවක් නෙමෙයි. ඒ කියන්නේ මම දැන් මෙහෙම හිතමුකෝ අපි කුසලයක් කරා. ඒ කුසලයේ ආරම්භය අපිට මොන හරි දිට්ඨියක් හරි ලෝභයක් හරි හරි ඔය ස්වභාවය මම ඉස්සරහට විස්තර කරන්නම්. එහෙම හේකුත් මම හදුවා. ඒකත් සාකච්ඡාවට ගමු. මම හරි ඔයා කියන එක මට තේරෙනවා දැන්. right බොහොම ස්තුතියි. හරි ඉස්සරහන්නේ. අපි බලමු ඊළඟට කොහොමද මේ ධර්මතාවය දෙන්නේ කියලා. සාසව දුකය
ඒකේ සාසවා ධම්මා කියන පළවෙනි පදය භාවනා පොතට අනුව විස්තර වෙනවා. කාමාසව, භවසව, ditthාසව, අවිජ්ජාසව නම් වූ ආශ්‍රවයන්ට අරමුණු වන්නා වූ නිස්සත්තු නිජීව පරමාර්ථ ස්වභාව ධර්මියෝ තියෙනවා කියන අර්ථයෙන්. එහෙමනම් අනාසව කියන එක විස්තර වෙන්නේ ආශ්‍රවයන්ට අරමුණු නොවන්නා වූ කියන ස්වභාවය. මේ ස්වභාවය අපි ඉස්සරහට අරගත්තොත් දැන් එතකොට මෙතනදී අරමුණු වන්නා වූ ස්වභාවය කියන ධර්මතාවය තමයි මුළු ගන්නලා තියෙන්නේ. අටුවාව විස්තර කරනවා මේක Taman අරමුණු කොට පවත්නා ආශ්‍රවයන් සමගිනුයි සාසව යෝය කියලා. එතනදී ගුණ මහත්මයා කියපු කතාව හරි Taman අරමුණු කොට පවත්නා කියන අර්ථය තමයි උඩුපා දක්වා තියෙන්නේ. එසේ නොවන ස්වභාවය නොආසවා කියලා අට කතා මේ අත්සාලනී අටුවාව විස්තර කරනවා පිටුව 97. මේ ගැන ඔන්න දැන් එනවා අර කිව්ව කතන්දරේ අරමුණු වෙන්නේ කොහොමද කියන එක අපි ප ဋ ාණ ප්‍රකරණයේ පඤ්ඤ විභංග වාරයේ ආරම්භන ප්‍රත්‍ය අරන් ගත්තොත් අන්න එතන පෙන්නනවා දානං දත්වා සීලං සමාධිත්වා උපෝසත කම්මං කତ୍වා තං අස්සාදේති අන්න අපි යමක් දානයක් දීලා හරි සීල් සමාදන් වෙලා හරි එහෙම නැත්නම් පොයේ දවසේ උපෝසත සීලයක් සමාදන් වෙලා හරි ඒක ආස්වාදනය කළොත් අභිනන්දනය කළොත් අන්න එතකොට රාගයක් උපදින්න පුළුවන්, ditthියක් උපදින්න පුළුවන්, චිකිච්ඡාවක් උපදින්න පුළුවන්, උද්ධච්චයක් උපදින්න පුළුවන්, දෝමනස්සයක් උපදින්න පුළුවන් ආදී වශයෙන් එතන විස්තර වෙනවා. අන්න එතකොට නම් ඔය කියන අරමුණු වීම පැහැදිලිව තියෙනවා. අන්න ඒ නිසාවෙන් මේක සාසවයි කියලා එහෙනම් අර්ථ දක්වන්න පුළුවන්. ඒ අර්ථය හරි නේද? එහෙමනම් වඩා සාර්ථකයි නේද? මම හිතන්නේ මේක තමයි හරි නේද? හරි. very good. හැබැයි එතනත් දැන් මේ දෝමනස්සං උප්පජ්ජති කියනකොට එතන ප්‍රශ්නයක් තියෙනවා. මොකද කොටසක් ගත්තා. රාගෝ උප්පජ්ජති කියන එක ගන්න පුළුවන්, ditthi උප්පජ්ජති කියන එක ගන්න. ඔය පැහැදිලිව මම මුළු ඡේදෙම දැම්මා. නමුත් මෙතනදී අපිට දෝමනස්සං කියන්නේ ජයමත් මොහේ තියෙනවානේ. අවිද්‍යාව. ඔව් දැන් මෙතන මෝහෝ උප්පජ්ජති කියලා කියන්නේ නැහැ. මොකද මෝහෝ ඩිෆෝල්ට්. ඔය දෝමනස්සං කියනකොට මොහ තියෙනවනේ පිටිපස්සේ. පැහැදිලිව කියනවා. ඔව් එතකොට මෝහය තමයි අපි එතන ඇත්තට මූලිකව ගන්න වෙන්නේ. උද්දච්චං කියද්දිත් උද්දච්ච දෝමනස් කියනකොට ගන්න වෙන්නේ එහෙම තමයි. ඔව් මොකද මෝහය කියලා වෙනම මේ වචනෙන් හඳුන්වලා දීලා නැහැ. මොකද මෝහය ඩිෆෝල්ට්. ඔව් මෝහය තියෙනවනේ එතන. ඔව්. හරි. ඊළඟට නිකේප කාණ්ඩය අරගෙන බලුවා නම් එතන තියෙන ඡේද 1107 කුසල කුසලාව්‍ය කතා ධම්මා කාමාවචර රූපවචර රූපවචර රූපකන්දෝ පියාලං විඥානකන්දෝ ඉමේ ධම්මා සාසවා. ඒතර බලන්න රූපකන්දෝ පියාලං විඥානකන්දෝ එතනදී සබ්බංච රූපං කියලා එහෙම කියන්නේ නැහැ. හරි. මොකද රූප ධර්මියෝ අනිකුත් ඒවා අරමුණු කරන්නේ නැහැ, අරමුණු ගන්නේ නැති නිසා. එතකොට සියලුම නාම ධර්ම ටික අරන් තියෙනවා. හැබැයි තුන් භූමියේ නාම ධර්ම ටික තමයි අරන් තියෙන්නේ. මොකද අනාසවා ධම්මා කියන්නේ මොකද්ද මේ අර මේ රූප ධර්ම කියලා නැහැ කියලා කිව්වේ රූපකන්ද කියලා හිතන්නේ පොඩ්ඩක් පැහැදිලි කරන්න. ඒ දැන් මෙතන සාසවා කියලා අරගත්තාම කුසල කුසල අව්‍යා කතා ධම්මා අව්‍යා කතා තුළ රූපස්කන්ධය තියෙනවා. කාමාවචර රූපවචර රූපවචර රූපක්ඛන්தோ පියාලා විඥානක්ඛන්தோ ස්කන්ධ පහම තියෙනවා. sorry. හරි. එතකොට ඒක සාසවා ධම්මා හැටියට යනවා. ඊළඟට අනාසවා ධම්මා වෙනකොට ලෝකෝත්තර ධර්ම ටික අරන් තියෙනවා. අපරියාපන්නා මග්ගාච මග්ගඵලානිච අසංකතාත ධාතු ඉමේ ධම්මා අනාසවා. ඒ අනුව සාසවා වෙනකොට සියලුම ලෞකික ධර්ම ටිකත් අනාසවා වෙනකොට ලෝකෝත්තර ධර්ම ටිකත් අරගෙන මේ පද දෙක බෙදලා දක්වනවා. සාසව දුකය තුල ඊළඟට මේක අට කතා කාණ්ඩයේ තියෙන විදිහමයි තීසු භූමිසු කුසලං අකුසලං තීසු භූමිසු විපාකෝ තීසු භූමිසු කිරියාව්‍යාකතං සබ්බංච රූපං ඉමේ ධම්මා සාසවා. එතන සියලුම ධර්ම ලෞකික ධර්ම ටික ගත්තා වගේ යනුව පේනවා තුන් භූමියේ කුසල් අකුසල් තීසු භූමිසු විපාකෝ විපාක තීසු භූමිසු කිරියාව්‍යාකතං සබ්බංච රූපං. ඒ යනවා අපරියාපන්නේ ටික ලෝකෝත්තර ධර්ම ටික අනාසවා ධර්ම හැටියට සලකලා උතුරු සියලුම ධර්ම ටික මෙතෙන්ට ගත්ත වගේ පේනවා. හරි. දැන් අපි මේකේ අභිදේයාර්ථ ඊළඟට අපි බලුවොත් මේ ආශ්‍රව ධර්මයන් එකිනෙකට අරමුණු වෙන්නේ කොහොමද කියලා
එතනදී ආශ්‍රව ධර්ම පැහැදිලිවම තියෙන්නේ අකුසල ධර්ම තුල. එහෙමනම් අපිට අකුසල ධර්මයට අකුසල සිත් ටික හඳුනා ගන්න පුළුවන්. ditthිගත සංපයුක්ත සිත් 4යි, ditthිගත විප්‍රයුක්ත සිත් 4යි, දෝෂ මූල සිත් 2යි, ලෝභ මූල සිත් 2, මෝහ මූල සිත් 2යි කියලා අකුසල සිත් 12 කඩාගත්තොත් ප්‍රභේද කරගත්තොත් ditthිගත සංපයුක්ත සිත් 4 තුල මේ ආශ්‍රව ධර්මයේ දෙනවා ලෝභ ditthි මෝහ කියන තුනම යෙදෙනවා. විප්‍රයුක්ත සිත් තුල ලෝභයයි මෝහයයි විතරයි යෙදෙන්නේ. ඇයි? ditthිගත විප්‍රයුක්ත නිසා. දෝෂ මූල සිත් වල දෝෂයයි මෝහයයි යෙදෙනවා. හැබැයි දෝෂය කියන්නේ අපිට අවශ්‍ය ආශ්‍රව ධර්මයක් නෙමෙයි. ඒ අනුව අපිට එතන සැලකෙන්න වෙන්නේ මෝහය විතරයි. මෝහ මූල සිත් දෙකේදී මෝහය විතරක් යෙදිලා තියෙනවා. ඒ අනුව මේවා එකිනෙකාට අරමුණු වීම සලකනකොට සාසව වීම සලකනකොට ලෝභය කියන එක අපි ගත්තොත් ditthිගත සංපයුක්ත සිත් 4 ලෝභ ditthි මෝහ කියලා තුනම යෙදෙන අවස්ථාවේදී එකී සහජාත වූ ලෝභය සහජාත වූ ditthිය නිසාවෙන් සාසව වෙනවා. ditthිය ලෝභය නිසාවෙන් සාසව වෙනවා. මේ ආදී වශයෙන් මේක අපිට මෙහෙම පෙන්වන්න පුළුවන් එකිනෙකා අනේකාට සාසව ධර්මතාවය ඉදිරිපත් කරන හැටිත් එකෙක් නිසා අනිකා සාසව වෙන හැටිත්. මංගල මහත්තයා එතන මම හිතනවා පොඩ්ඩක් ප්‍රශ්නයක් තියෙනවා කියලා. මොකද දැන් මේ ditthිගත සංපයුක්ත සිත්වල තියෙන ලෝභයට ඒ සිතේම තියෙන මෝහය අරමුණු වෙන්නේ නැහනේ. ඕක සම්ප්‍රයුක්තයකට හරියනවා. ඔව් මේක සම්ප්‍රයුක්ත ගතිය තියෙන්නේ. සාසව කිව්වොත් ආශ්‍රව ධර්මයන්ට අරමුණු වීම කියන එක තියෙන්නේ නේද? එතකොට හරි මේක මම අරකට හදපු ස්ලයිඩ් එක මම මෙයාට හරි මේ තියෙන්නේ සතර සංප්‍රයෝග ලක්ෂණයෙන් එකිනෙකාට සෙට් වෙන විදිහ අරමුණු වීම හැටියට ඇත්තටම අපි අරගන්න ඕනේ අර ප ဋ ාණින් ගත්තු මේ පරිච්ඡේදය තුළ විස්තර කළා වගේ අරමුණු කිරීම මුල් කරගෙනම ගත යුතුයි. කොහොම පින්. හරි අපි ඉදිරි ස්ලයිඩ් එකට යන්න. හොඳයි. ඒ අනුව සාසවා ධම්මා ලෞකික සිත් 81යි එහි යෙදෙන චෛතසික 52ම එනවා රූප 28යි ලෝකෝත්තර සිත් 8 සහ එහි යෙදෙන චෛතසික 36 නිර්වාණයයි අනාස්වා ධම්මා හැටියට අඩංගු වෙනවා. දැන් කාට හරි ප්‍රශ්නයක් එහෙම නැහැ නේද මේ චෛතසික 52ම ගත්තේයි සාසවා ධම්මා තුල පළවෙනි පදයට කියලා. අරමුණු වීම අරබය අරගන්නකොට අපිට සියලුම ධර්මතා එතන අරගන්න පුළුවන්. නමුත් කිසිම අකුසල ධර්මයකට ලෝකෝත්තර පරමාර්ථ ධර්මය ලෝකෝත්තර වූ ධර්ම අරමුණු කරන්න බැරි නිසා ලෝකෝත්තර ධර්ම ටික අනාසවා හැටියට වෙනම විස්තර වෙනවා. පිරුවන් සර්ණයි මංගල මහත්තයා. ඔව්. මේ මට පොඩි ප්‍රශ්නයක් මෙතනම විසඳ ගන්න පුළුවන් නම් හොඳයි. අර දැන් අපි විභංග කරනකොට සමුදය සත්‍යයට ඉස්සෙල්ලම ගත්ත තණ්හාව. ඊට පස්සේ දෙවෙනි තැනදී තණ්හාවයි අකුසල සිත් ටිකයි ගත්තා. කොහොමද ගිහලා අන්තිමට තණ්හාවයි කුසලුයි ඔක්කොම එක පැත්තට ආවා. ඒ පස්සේ එකේ වගේ. ඒතර ඒකයි මේ සාස්වා කියන එකේ සම්බන්ධයක් එහෙම තියනවද? හොඳ ප්‍රශ්නයක්. අන්නේ විදිහට මේවා ඒ තැන යෙදෙන ධර්මතාවත් එක්ක ගලපනවා. කුසල් ඔක්කොම ආවෙත් නැහැ. ලෞකික කුසල් 17 විතරයි ආවේ. ඔව්. දැන් මේ තැන තියෙන ධර්මතාවත් එක්ක මේවා සාකච්ඡා කරනවා නම් තමයි ඇත්තටම මේකේ නිවැරදි ස්වභාවය මේ තැන ධර්මතාවය දෙන්නේ කොහොමද කියන එක අපිට ගලපම අපිට තේරුම් ගන්න පුළුවන් වෙන්නේම. එවැනි විමර්ශනයක් අපි කළ යුතුමයි. ඉතින් හැම වෙලාවකම මේ විදිහට try කරන්න අපි ඉගෙන ගන්න වෙනත් තැන්වල ධර්මතා අනිත්ත් එක්ක සංසන්දනය කරලා බලන්න මේක අතනදී යෙදුනේ මෙහිමයි. එහෙමනම් ඒක මෙතෙන්ට කොහොමද ගැලපෙන්නේ ආදී වශයෙන්. ඒක ඉතා හොඳ විස්තර කිරීමක්. නමුත් මෙතනදී අපි මේ ආසව ගොච්ඡකය තුල අපි කතා කරන්නේ ධර්මතා තුනක් ඉලක්ක කරගෙන එහි හැසිරීම. එතකොට ඒක පූර්ණ වශයෙන්ම විභංගයේ ඔය කියන බෙදීමට ඒ ආකාරයෙන්ම ගලප ගන්න අමාරු වෙයි. නමුත් මේ කියන ධර්මතා තුනට අදාළව ගැලපුවොත් යම්කිසි දුරකට ගලප ගන්න පුළුවන්. නමුත් එතනදී මට මතක හැටියට ඒක විස්තර කරන පදනම ඒ අවස්ථා හතරකට නෙමෙයි පහකට එනවා මට මතක හැටියටනේ. පහකට එනවා. ඒ තැන ගැඹුරින් කොහොමද ඒක විස්තර කරලා පෙන්වන්නේ කියලා. මොකද අපි පාරටම හැමදැනකදීම අපි ඉගෙනගෙන තියෙන්නේ තෘෂ්ණාව විතරයි මේකට මූලික වෙන්නේ කියලා. නමුත් එසේ නොවේ අනිත් ධර්මත් මේක මෙහෙම වෙනවා. එහිදී යම්කිසි ධර්මතා ස්වභාවයක් සාසව මට්ටමේ එතන යෙදිලා තියෙනවා තමයි. ගුණ මහත්මයා එකට තව අදහසක් ඉදිරිපත් කරන්නකෝ.
එතනදී මම හිතන හැටියට කතා කරන්නේ සාසව ධර්ම තමයි. ඒක දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය හැටියට සාසව ධර්ම බෙදෙන හැටි. ලෞකික ධර්මනේ. ඒ ලෞකික ධර්මයන් කොහොමද දුක්ඛ සත්‍ය මොකද්ද, සමුදය මොකද්ද කියලා බෙදෙන ආකාර පහක් තමයි විස්තර වෙන්නේ. මම හිතන්නේ මේකේ සම්බන්ධය කිව්වොත් ඉතින් සම්බන්ධයක් කියන්න තියෙන්නේ එතන කතා කරන්නේ ලෞකික සිත් 81යි චෛසික 52යි රූප 28 ගැන තමයි. ඒක දුක්ඛ. දැන් මෙතන අපි දැන් කතා කරොත් මංගල මහත්මයා දැන් ඕක සාසව ධම්ම කියන එක සත්‍ය වලට දාන්න කිව්වොත් ඔතන තියෙන්නේම දුක්ඛ සත්‍යයි සමුදය සත්‍යයිනේ. එතකොට අපි දැන් දාන්නේ සාමාන්‍යයෙන් අර පුරුදු එකනේ දාන්නේ. ඒ කියන්නේ දුක්ඛ සත්‍යයට චෛතසික 51යි ලෞකික සිත් 81යි රූප 28යි දානවා. සමුදයට ලෝභය. එහෙමනේ. ඔව්. එතකොට ඒකයි ලෝභයයි. ඔව්. ඒක ආධාර විදියට ආකාර පහකට දාන්න එපා. දැන් එතන ප්‍රශ්නයක් තියෙන්නේ මට තේරෙන විදිය. දැන් ඔක වෙන පැත්තකට යයිද දන්නේ නැහැ. ගැඹුරෙන් කතා කරනකොට විභංගයට යයිද දන්නේ නැහැ. මේ ඒකේ ආර්ය සත්‍යයටනේ දාන්න කියලා තියෙන්නේ. දැන් මේක ආර්ය සත්‍යයටනේ අපි බෙදන්නේ. ඒක බෙදලා තියෙන්නේ එතන ආර්ය සත්‍ය කියලා කියන්නේ නැහැ. විභංගි. ඔව්. ඒකේ ආකාර පහ කියන්නේ සත්‍ය. හැබැයි ඒ ආකාර පහේ එකක් තියෙනවා ආරි සත්‍යයට ගැලපෙන. ඉතුරු හතර දැන් ආරි සත්‍ය වෙන්නේ නැහැ. හැබැයි ඒ පහටම ආරි සත්‍ය කියලා සඳහන් කරලා නැහැ අභිධර්ම භාජනේ. හැබැයි ඒ පහෙන් එකක් ආර්ය සත්‍යයට වැටෙනවා. දුක්ඛාරි සත්‍ය, සමුදාය සත්‍යයට වැටෙන එක ක්‍රමයක් තියෙනවා. ඉතුරු හතර සත්‍ය වෙනවා ආර්ය සත්‍ය වෙන්නේ. ඔව්. ඔබතුමාගේ මතකය ගැන මට බොහොම සන්තෝෂයි. මට දැනට ඒක මේ විදිහටම මතක තිබුණේ නැහැ. ජයන්ත මහත්මයා මේ ඇත්ත කාලේදී අපි ඒක කරා නේද බ්‍රුණෝ මහත්තයා? මම හිතන්නේ ගිය සුමානේ හරි ඒක කලින් සුමානේ අපි ඒක සාකච්ඡා කරා. එතන පොඩ්ඩක් මේ සරචන්ද්‍ර මහත්මයා නේද එන්නේ ප්‍රශ්නේ. ඔව් ඒකේ පොඩ්ඩක් ආකාර 15ක් එනවානේ. ඒකෙත් අර ආකාර පහක් එන එකක් තියෙනවා. ඒ පහම ආයෙ බෙදෙනවා මේ ලෝකෝත්තර මාර්ගය, අෂ්ටාංගික මාර්ගයයි පංචාංගික මාර්ගයයි සබ්බ සංග්‍රහික වාරයයි කියලා. ඒ 15න් එකක් තියෙනවා, එක වාරයක් තියෙනවා ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයට ගැලපෙන. එතකොට ඉතුරු 14 අර සත්‍ය හැටියට ගත්තට කියන්නේ ආර්ය සත්‍ය හැටියට එන්නේ නැහැ කියන එක තමයි පොඩ්ඩක් පැහැදිලි වෙන්නේ. අපි ඉස්සරහට යන්නේ මගවත්. හරි. තේරුවන් සර්ණයි. අනිත් වගේ ඒකී තැන් වලට ගලපලා සාකච්ඡා කරනවා නම් මම ගොඩක් කැමතියි. ඒ අනුව හැමෝටම අවස්ථාව තියෙනවා Tamanට ඇති වෙන මේ විදිහේ අදහසක් ඉදිරිපත් කරන්න. මම හරිම සතුටුයි මේ විදිහට කතා කරනවා නම්. මොකද මටත් දෙයක් ඉගෙන ගන්න තියෙනවා එතනදී. මොකද මම මේක හදාගෙන යද්දි මාවත් අර එකම ගඟකට අහු වෙනවා. ඒකට මේ විදිහටම තමයි මටත් මේක යන්නේ. ඉතින් අර තව කවුරු හරි ඉඳගෙන ඒක මෙහෙම මේ පැත්තට පොඩ්ඩක් අතු ගංගාවක් හරවලා දෙනවා නම් වැඩි භූමියක් ආවරණීය වෙනවා. ඉතින් ඒක එහෙම වෙනවා නම් හොඳයි. ඒක නිසා හැමෝම සාකච්ඡාවට ඉදිරිපත් වෙන්න කියලා මම ආරාධනා කරනවා. හරි එතකොට මේක ආදිලබ්ධනාම නිපදේශ දුකයක්. එතකොට මේ විදිහට ඒක හරි. අභිධේයාර්ථ බෙදෙන විදිහත් සාසව ධම්මාවලදී ලෞකික සිත 81යි චෛතසික 52යි රූප 28යි එහෙමනම් ස්කන්ධ 5යි ආයතන 12යි ධාතු 18යි සත්‍ය දෙක හැම වෙලාවෙම මෙතන ලෞකික ධර්ම විතරක් නිසා දුක්ඛ සමුදය විතරයි එන්නේ. ඊළඟට අනාසව ධම්මාවලදී ලෝකෝත්තර ධර්ම විතරනේ එන ස්කන්ධ 4යි ආයතන 2යි ධාතු 2යි සත්‍ය දෙක අනිවාර්යෙන්ම මාර්ග සහ නිරෝධ මාර්ග දෙක විතරයි එතෙන් තියෙන්නේ. ඒ අනුව ඒක හරි. ඊළඟට අපි තුන්වෙනි දුකයට ගියොත් ඒකේ තියෙන්නේ ආසව සම්පයුක්තා ධම්මා ආසව විප්පයුක්තා ධම්මා කියලා පද දෙක ඊයේතිලා තියෙන්නේ. ආසව සම්ප්‍රයුක්ත වෙන්නේ කොහොමද? ආසව විප්පයුක්ත වෙන ධර්ම සම්ප්‍රයුක්තතාව පදනම් කරගෙන ධර්මතා දෙකට බෙදෙන ස්වභාවය තුන්වෙනි පදයෙන් විස්තර වෙනවා. මේ ගැළපෙන ස්වභාවය මට මතක හැටියට අනිකුත් ගොච්චක සඳහා ඒ විදිහටම තමයි යෙදෙන්නේ.
අපි මේ තැනදී විමසලා බලමු. දැන් මෙතනදී තුන්වෙනි දුකය, ඒ කියන්නේ ඒකට අපි කෙටියෙන් කියන්නේ ආසව සංපයුක්ත දුකය කියලා. ඒ ආසව සංපයුක්ත දුකයේදී අභිධර්ම භාවනා පොතට අනුව පළවෙනි පදයේ ආසව සංපයුක්තා ධම්මා කියන එක විස්තර වෙනවා. ආශ්‍රව ධර්මයන් සමග ඒකෝත්පාදී වශයෙන්, ඒ කියන්නේ සතර සංප්‍රයෝග ලක්ෂණයෙන් මිශ්‍ර වූ ස්වභාවය. එහෙමනම් ආසව විපයුක්තා කියනකොට සතර සංප්‍රයෝග ස්වභාවයෙන් මිශ්‍ර නොවි පවතින ස්වභාවය එතෙන්දී ඉදිරිපත් වෙනවා. ඒ අනුව ආසව සංපයුක්තා හා ආසව විපයුක්තා කියන පද දෙකට අර්ථ දැක්වීම ඉදිරිපත් වෙනවා. අපි නික්කේප කාණ්ඩය අරන් සාකච්ඡා කළොත් එතනදී ඡේද 1109 කතමේ ධම්මා ආසව සංපයුක්තා කියන තැනදී තේහි ධම්මේහි යේ ධම්මා සංපයුක්තා වේදනක්ඛන්தோ පිය්‍යාලං විඥානක්ඛන්தோ ඉමේ ධම්මා ආසව සංපයුක්තා. හරි, ඒ කියන්නේ තේහි ධම්මේහි ආශ්‍රව ධර්ම තුල යම්කිසි ධර්ම විදිහකට සංපයුක්තතාවක් පෙන්වුම් කරනවා නම් අන්නේ ඒ ස්වභාවය ආසව සංපයුක්ත හැටියට අරන් තියෙනවා. එහෙමනම් විප්පයුක්ත කියලා කියනකොට තේහි ධම්මේහි යේ ධම්මා විප්පයුක්තා වේදනක්ඛන්தோ පිය්‍යාලං විඥානක්ඛන්தோ සබ්බංච රූපං අසංකතං ධාතු ඉමේ ධම්මා ආසව විප්පයුක්තා. සතර සංප්‍රයෝග ස්වභාවයෙන් සම්බන්ධයක් නැති අනිකුත් සියලුම ධර්මතා අරන් තියෙනවා. ඒතර අපි හැම වෙලාවෙම මතක තියාගන්න ඕනේ මෙහෙම බෙදද්දී පාදක ධර්මයේ වෙන්නේ ආශ්‍රවයෝ, ඒ කියන්නේ ලෝභ දිට්ඨි මෝහ කියන තුන් දෙනා. ඊළඟට අට කතා කාණ්ඩේ අරගෙන ඒකේ පළවෙනි පදයට විතරක් මම මෙතන පෙන්නන්නේ. පළවෙනි පදේ අරගෙන බැලුවොත් ආසව සංපයුක්තා ධම්මා කියන එක අට කතා කාණ්ඩය තුල විස්තර වෙනවා ඡේද 1468 ද්වේ දෝමනස සාගත චිත්තුප්පාදා එත්තුප්පන්නං මෝහං තපෙත්වා. ඒ කියන්නේ මෝහ සහගත මේ දෝමනස සහගත චිත්තුප්පාදා කියලා කියන්නේ දෝෂ සහගත සිත් දෙකේ එහි යෙදෙන මෝහය හැර විචිකිච්ඡා සහගතෝ උච්චත්ත සහගතෝ මෝහයට අපිටවා. ඒ කියන්නේ ඊළඟට මෝහ මූලික සිත් දෙකේ, ඒ කියන්නේ විචිකිච්ඡා සහගත සිත සහ උද්ධච්ච සහගත සිත කියන සිත් දෙකේ තියෙන මෝහයත් හැර වෙන විදිහකට කිව්වොත් දෝෂ සිත් දෙකේ මෝහ සිත් දෙකේ මෝහයෝ හතර දෙනා හැර අවශේෂං අකුසලං ඉමේ ධම්මා ආසව සංපයුක්තා. දැන් මෙතන සතර සංප්‍රයෝගයෙන් සංප්‍රයුක්තතාවයක් කතා කරන්න නම් අපි කතා කරන්නේ ආශ්‍රව වූ අකුසල් ධර්ම ගැන නම් මෙතන පැහැදිලිවම මෙතන අභිධර්මයට එන්න ඕනේ අකුසලමයි. එහෙමනම් අකුසල සිත් 12 අතරින් සතර සංප්‍රයෝගයට අදාළ නොවෙන්නේ දෝෂ සහගත සිත් දෙකේ යෙදෙන මෝහයක්, මෝහ සහගත සිත් දෙකේ යෙදෙන මෝහය දෙදෙනක් කියන හතර දෙනා හැර අනිකුත් සියලුම ධර්ම ආශ්‍රව කියන ධර්ම මගින් සංප්‍රයුක්තභාවය ලබනවා. ඒ නිසා ඒ විදිහ තමයි මෙතන දීලා තින්නේ. ඒ අනුව අභිධර්මයට මේකේ පදයේ ධර්මතා හැටියට විස්තර කළොත් ditthිගත සංපයුක්තදී ලෝභ ditthි මෝහ සහ අනිකුත් චෛතසික 18ක් එක්ක ditthිගත සංපයුක්ත සිත් හතර අපිට පොදුවේ සලකන්න පුළුවන්. විප්‍රයුක්ත සිත් හතර ගත්තොත් ලෝභ මෝහ සමග තවත් චෛතසික 19ක් එක්ක එකේ දීලා තියෙනවා කියලා ගන්න පුළුවන්. දෝෂ මූල සිත් දෙක ගත්තොත් එතන ආශ්‍රව ධර්ම හැටියට අපිට ඉදිරිපත් කරන්න තියෙන්නේ මෝහය විතරයි, විචිකිච්ඡා වුණත් මෝහය විතරයි, උද්ධච්ච වුණත් මෝහය විතරයි, තවත් චෛතසික ධර්ම තියෙනවා. එතකොට මේ තුන් දෙනාට සංප්‍රයුක්ත වීම සඳහා වූ තවත් ආශ්‍රවයක් නැහැ. ඒ නිසා තමයි මේගොල්ලෝ ආශ්‍රව විප්‍රයුක්ත වුනේ. ඒ නිසා තමයි සංපයුක්ත කියන පළවෙනි පදයෙන් මේ තුන් දෙනාම අයින් කළේ. ඊතුරු හැම එක්කෙනෙක්ම මේ 18ම එක්ක මෝහය නිසා, ditthිය නිසා, ලෝභය නිසා මේ 18ම මෙතනදී සතර සංප්‍රයෝග ලක්ෂණයෙන් බලපානවා. මෙතනත් එහෙමයි. ලෝභය හෝ මෝහය හෝ මේ 19ටමත් බලපානවා. මෝහයට ලෝභය බලපානවා, ලෝහයට මෝහය බලපානවා. ඒ ආදී වශයෙන් එක එක් කණිකා හා සතර සංප්‍රයෝගයට ගොනු වෙන නිසා අවශේෂ අකුසල හරි. හැබැයි මේ කියන මෝහය හතර දෙනා, ඒ කියන්නේ දෝෂ මූල දෙකේ මෝහය සහ මෝහ මූල දෙකේ මෝහය මේ කියන පළවෙනි පදයට ගන්න බෑ. ඒක සංප්‍රයුක්ත ධර්මයක් ඒ මෝහයට නැති නිසා. දෙවෙනි පදේ ආරම්භ බැලුවා නම් කතමේ ධම්මා ආසව විප්පයුක්තා. එතකොට දැන් අතනින් අයින් කරපු මේ කියන ටික අතෙන්ට ගන්න පුළුවන්. ඇයි? එයා විප්පයුක්තයි. ආශ්‍රයයන් සමග සංප්‍රයුක්ත භාවයක් දක්වන්නේ නැති නිසා. ඒ නිසා ද්වේෂ දෝමනස් සහගතේසු චිත්තුප්පාදේසු
uppannෝ මෝහෝ අන්නේ එහි උපන් මෝහය. එතකොට දෝෂ දෙසිතේ මෝහය. මෝහ දෙසිතේ මෝහය. විචිකිච්ඡා සාගතෝ මෝහෝ උද්‍යස්ස සාගතෝ මෝහෝ. චතුසු භූමීසු කුසලං. ඒ කියන්නේ චතු භූමික කුසලයෝ 21යි. චතුසු භූමීසු විපාකෝ චතු භූමික විපාකයෝ. තීසු භූමීසු කිරියාව්‍ය කතං. තේ භූමික කිරියාව්‍ය කතයෝ. රූපංච නිබ්බානංච. ඉමේ ධම්මා ආසව සම්පයුක්තා. ඒ අනුව මේ කියන ධර්මතා ටික මේ දෙවෙනි පදයේ ගැලපිලා එනවා. ආසව විප්‍රයුක්තනේ. ආසව විප්‍රයුක්තා කියන ආසව සම්පයුක්ත දුකේ ආසව විප්‍රයුක්ත ධම්මා කියන දෙවෙනි පදයට ගැලපිලා එනවා. හරියටම ගොඩක් ඡේදයේ දිග වැඩි නිසා මම එක එක පදයේ එක එක ස්ලයිඩ් එකට අරගත්තේ. ඊළඟට අභිධේයාත් අරගත්තොත් පද දෙකම එකට අරගෙන ආසව සම්පයුක්තා ධම්මා කියන එක එතකොට අපිට ගන්න පුළුවන් අකුසල් සිත් 12යි තත් සම්පයුක්ත චෛතසික 27යි. හැබැයි 27 අරගනිද්දී ද්වේෂ මූල සිත් දෙක සහ මෝහ මූල සිත් දෙක කියන සිත් හතරෙහි මෝහේ වර්ජිතව තමයි මේ චෛතසික 27 අරගත්තේ. අනිකුත් සිත්වල මෝහය තියෙන නිසා මෝහය සම්පූර්ණයෙන් අයින් කරන්න බෑ. ඒ අනුව චෛතසික 27ම එනවා. ආසව විප්‍රයුක්ත ධර්ම වලදී එතකොට අපිට එන්නේ සිත් 77යි. ඇයි අකුසල 12 වර්ජිත. චෛතසික 38යි. ද්වේෂ මෝහ සිත් හතරෙහි මෝහයයි මෙතනින් අයින් කරපු කෙනා අපිට මෙතෙන්ට ගන්න පුළුවන්. රූප 28යි නිර්වාණයයි. එහෙමනම් මේ කියන අභිධේයාර්ථයෝ අපිට ස්කන්ධාදී ભેදයෙන් ඉතින් බෙදා ගන්න පහසුනේ. ඒ විදිහට ඒක යොදාගත්ත හැකි. ආසව විප්‍රයුක්ත ධර්මවලදී සත්‍ය වශයෙන් තුනක් ආර්ය සත්‍ය වශයෙන් තුනකට බෙදෙන්නේ කොහොමද කියලා කවුරු හරිට කියන්න පුළුවන්ද? ආසව විප්‍රයුක්ත ධර්මවලදී සිත් 77යි අකුසල සිත් වර්ජිතයි චෛතසික 38යි රූප 28යි නිර්වාණයයි. මෙතනදී සත්‍ය හැටියට තුනක් ඉදිරිපත් වෙනවා. ටක් ගාලා කියන්න පුළුවන් වෙන්න ඕනේ. සිත් 69ක් තියෙනවා. ඒ සිත් 69 දුක්ඛ සත්‍යයි. ඒ චෛතසික 38යි. දේශ මූල මොහ මූල සිත් අතරේ මෝහයයි. මේ රූප 28යි දුක්ඛ සත්‍යයි. නිර්වාණය නිරෝධ සත්‍යයි. ඉතින් අර මම ආර්ගන් 8 දෙන එක්වරද 7 දෙන 4 වරකට ඇවි ඒ ටික අන්තිකා මහත්මිය කිව්වා නම් වරදින් විදියක් නැහැ නේ හරියටම හරි. එතන සිත් කීයක් කියලාද කිව්වේ? නැවත 69. මේ කියනෝ සිත් 77ක් තියෙනවද? ලෞකික සිත් 69. ලෞකික දුක්ඛ සත්‍යයට යන්නේ ලෞකික සිත් 69. ඕල ලෞකික සිත් 69. 77න් 8ක් අඩු වෙනවා ලෝකෝත්තරට. හරි එතකොට අපි එහෙමනම් එම ආසව සම්පයුක්ත දුකය මේ පද දෙකත් සාකච්ඡා වුණා කියලා හිතනවා. මොනවා හරි තව විශේෂ දෙයක් තියෙනවා නම් ඉදිරිපත් කරන්න පුළුවන්. ගැටලුවක් නැතත් අදාළව ළඟින් යන දෙයක් හරි අහුවොත් ඒක සාකච්ඡා මණ්ඩපයේ පොඩ සාරවත් වෙයි. මම අහන්න දෙන ප්‍රශ්නය. අනේ ඔය අහන්නකෝ. මේ කාමාශ්‍රවය දැන් විත්තාශ්‍රවයේ එක්ක මිශ්‍ර වෙන්න පුළුවන්කම දැන් අපි චෛතසික හැටිනේ බැලුවේ දැන්. මෙහෙම බලනකොට දැන් අර මේක අර මේ අර මේ පෙළපොතත් එක්ක භාවනා පොත යනකොට තමයි මේකේ ගැඹුර තේරෙන්නේ කියලා හිතෙනවා. එතකොට දිත්තාශ්‍රවයයි භවආශ්‍රවයයි එක එකට යෙදෙන්න පුළුවන්. තාතාගේ උත්තරයක් කියන්න පුළුවන්. දිත්තාශ්‍රයයි භවආශ්‍රයයි. තිරුවන් සරණයි මම නම් හිතන්නේ වෙන්න බෑ. මොකද දිට්ටි විප්‍රයුක්තයි දිට්ටි සම්ප්‍රයුක්තයි කියලා තමයි එන්නේ ලෝභ. ඒතකොට මේ දිට්ඨියයි ලෝභයයි එකට එක යෙදෙන්න බෑද චෛතසික හැටියට බලද්දී. දිට්ඨිය ආශ්‍රයයි භව ආශ්‍රයයි. රචනමත් කිව්වේ විදිහට දැන් දිට්ඨියයි ලෝභයයි එකට යෙදෙන්න බැරිද? පුළුවන්. නමුත් භවආශ්‍රය දිට්ටි විප්‍රයුක්ත සිත්වල නේද? අයියේ එහෙම කිව්වේ නේ. ඒක ලෝභ ඒකට ලෝභ සහගත දිට්ටි විප්‍රයුක්ත අනිත් එක ඉන්නේ ලෝභ සහගත දිට්ටි සම්ප්‍රයුක්ත. දිට්ටි සහගත. මංගලමත් ඒකේ ප්‍රශ්නෙත් දැන් මම හිතනවා අර කලින් කිව්වනේ දිට්ඨිගත විප්‍රයුක්ත සිත්වලයි භවආශ්‍රය දෙන්නේ කියලා උත්තරේ හරි මම සරචන්ද මහත්මයා කියන. ඒකට උත්තරේ තියෙන්නේ අර අපිට අර ගැටලුවක් මතුවන මේ තැනනේ උක මේ අර ආසවාචේ වාසෝ සම්ප්‍රයුක්තාච කියන පදේ තමයි තියෙන්නේ මේකට උත්තරේ. නික්කේපකාණ්ඩේ. ආසවචේව ආසව සම්පයුක්තාච
නික්කේප කාණ්ඩේ තමයි තියෙන්නේ ඒක. ඒ කියන්නේ ආසවචේ වාසව සම්පයුක්තාච කියන්නේ ඊළඟ පදේදී. හරි. අපි එතන සාකච්ඡා කරලා බලමු මේ කොහොමද දෙන්නේ කියලා. ඔය ඒක එතන ඊළඟ පදේනේ. ඒක සාකච්ඡා කරොත් එතන උත්තරයක් අරගන්න පුළුවන්. නික්කේප කාණ්ඩේ තියෙනවා ඒකේ පැහැදිලි. හරි. ඔව් අපි කීවෙනි එකද සාකච්ඡා කරමින් හිටියේ? අපි තුන සාකච්ඡා තුන සාකච්ඡා කරලා දැන් පස්වෙනි එකේ තියෙන්නේ අර කොබ්බේ. පස්වෙනි ගිහිල්ලා ඇවිල්ලා විස්තර කරත් කමන්නේ ඈ. ඒකේ. හරි අපි යන්කෝ මේ පිළිවෙලට යම් බලන්න. පිළිවෙලට යමු. හරි ඊළඟට හතරවෙනි එක ආසවාචේව ධම්මා සාසවා සාසවාචේව ධම්මා නොච ආසවා. ඒක අපි බලමු පළවෙනි පදයේ භාවනා පොතේ මේක විස්තර වෙනවා ආසවාචේව ධම්මා සාසවා කියන එක ආශ්‍රව නම් වූද ආශ්‍රවයන්ට අරමුණු නම් වූද නිසත් නිජීව පරමාර්ථ ස්වභාව ධර්මය. ඒ කියන්නේ ආශ්‍රවත් වෙන්න ඕනේ ආශ්‍රවයන්ට අරමුණු වෙන්නත් ඕනේ. එහිම ස්වභාවයේ යෙදෙන ධර්ම පළවෙනි පදයටත් ආශ්‍රවයන්ට අරමුණු වන්නා වූ ආශ්‍රව නොවූ ධර්මය දෙවෙනි පදයටත් අරගෙන තමයි මේ ආසව සාසව දුකය ගලපලා තියෙන්නේ. අපි ඉස්සරහට ගිහිල්ලා බලමු. එතකොට මේක තව ටිකක් තේරුම් ගන්න පුළුවන්. නික්කේප කාණ්ඩය ආරම්භ බලපුවාම කතමේ ධම්මා ආසවාචේව සාසවාච. තයේව ආසවා ආසවාචේව සාසවාච. තයේව ආසවා මේ ආශ්‍රවය තුන් දෙනාම ආශ්‍රවත් වෙනවා ඒවා සාසවත් වෙනවා. හරි එතකොට ලෝභ, ditthi, මෝහ කියන තුන් දෙනා ධර්මතා හැටියට ආශ්‍රවයි. ඒවා එකිනෙක ධර්මතා වලින් අරමුණු කරන්න පුළුවන් වීම නිසා සාසවයි. ඒ අනුව ඒ එකී ධර්මතා තුන පළවෙනි පදේ අභිධේයාර්ථ හැටියට එනවා. ඊළඟට දෙවෙනි පදේ හැටියට සාසවාචේව ධම්මා නොච ආසවා. එතකොට ඒ කියන්නේ සාසව වෙන්න ඕනේ හැබැයි ආශ්‍රව නොවි. එතකොට තේහි ධම්මේහි යේ ධම්මා සාසවා තේ ධම්මේ තපෙත්වා. ඒ කියන්නේ යම් කිසි ධර්ම කෙනෙක් ඒ ආශ්‍රව ධර්මයන්ගෙන් ශාස්ත්‍රව වූවාහුද ඒ ධර්මයන් තබා කියන අර්ථය. එතකොට අපිට එතන ධර්මතා ගොඩක් අරගන්න පුළුවන්. කුසල කුසලාව්‍ය කතා ධම්මා කාමාවචර රූපාවචර අරූපාවචර ආදී වශයෙන් විස්තර වෙන ස්කන්ධ මට්ටමේ රූපස්කන්ධෝපේ විඥානස්කන්ධෝ විදිහට දෙක්වන සියලුම ධර්මතා ටික මෙතන අරගන්න පුළුවන්. ඒ ආශ්‍රව ධර්ම ඇර නේද? ආශ්‍රව ධර්ම හැර. මොකද ආශ්‍රව ධර්ම කියන එක පළවෙනි එකට ආවා. තයේව ආසවා ආසවාචේව සාසවාච. මෙතන කියන්නේ තේහි ධම්මේහි යේ ධම්මා සාසවා තේ ධම්මේ තපෙත්වා. එතකොට අර පළවෙනි පදයේ විදිහට ආශ්‍රවත් වෙලා සාසව වෙච්ච ධර්මතා හැර අවශේෂා සාසවා කුසල කුසලා එතකොට අවශේෂා සාසවා. එතකොට එහෙනම් අනාසව ධර්ම වූ ලෝකෝත්තර ධර්ම මෙතන ගන්නත් බෑ. ශාස්ත්‍රව මොකද නැත්තම් අරමුණු වෙන ස්වභාවයක් වෙන්නත් එපාය. මෙතනදී අපි දෙවෙනි පදයට අරගන්න ඕනේ ආශ්‍රව නොවෙච්ච හැබැයි ආශ්‍රවයෝ නිසා සාසව වෙන. එහෙම ධර්මතා අරගත්තාම කවදක්වත් එතෙන්ට ලෝකෝත්තර ධර්ම ටික එන්නේ නැහැ. ඊතුරු ලෞකික ධර්මතා වලින් සාසව තුන් දෙනා පළවෙනි පදයට ගිහිල්ලා ඊතුරු ධර්මතා ටික දෙවෙනි පදයට ගොනු වෙන ස්වභාවය තමයි මේ අර්ථකථනයෙන් පෙන්වන්නේ නිකේප කාණ්ඩය තුල. අට කතා කාණ්ඩය ආරම්භ බලුවා නම් ආසවාචේව ධම්මා සාසවා කිව්වහම කතමේ ධම්මා ආසවාචේව සාසවාච ආසවා කිව්වහම ආසව ධර්ම තුනයි සාසවාච කියලා කිව්වහම අපි පදෙන් මේ වචනෙන් වචනේ අරගෙන බලුවා නම් 81 මේ සාසවා කියන තැනදී අපිට ආවා 81යි 52යි 28යි සිත් 81යි චෛතසික 52යි රූප 28යි කියන එක ආවා සාසවා කියන එකට ආසවා කියන එකට ආවේ ආශ්‍රව ධර්ම තුන විතරයි. එතකොට ආසවත් වෙලා සාසවත් වෙනවා කියලා ගන්නවා නම් අපිට අනිවාර්යෙන් ගන්න පුළුවන් මේ දෙකම සම්බන්ධ වෙන්න එපාය. එහෙම වුණොත් ආසව ධර්ම තුන විතරයි අපිට අරගන්න පුළුවන් වෙන්නේ. තේව ආසවා ආසවාසේක සාසවාච. හරිනේ.
මොකද දැන් මේ පද මෙහෙම හැදිලා තියෙන්නේ අපි කලින් කතා කරපු පළවෙනි දෙවෙනි තුන්වෙනි පදවල මේ එකතුවෙන් තමයි 4 5 6 පද හැදෙන්නේ. ඒ නිසායි මම පළවෙනි පද දෙවෙනි පද වෙනම අරගෙන පෙන්නලා ඒ කියන්නේ මේ දෙක එකහු වුණාම එහෙමනම් අපිට අරගන්න පුළුවන් අඩුවෙම තියෙන මේ සාසවා චේව ධම්මා නොච ආසවා කිව්වහම සාසවත් වෙලා හැබැයි ආශ්‍රව නොවි. එහෙමනම් ආසවයෝ හැර තපෙත්වා ආසවේ අවශේෂං අකුසලං ඊතුරු සියලුම අකුසල ටිකයි තීසු භූමිසු කුසලං තුන් භූමියේ යෙදෙනා වූ කුසල ඒ කියන්නේ අපරියාපන්නේ හැර ඊතුරු තුන් භූමියේ කාමාවචර රූපාවචර අරූපාවචර කුසල ටික තීසු භූමිසු විපාකෝ මේ භූමි වලම විපාක තීසු භූමිසු ක්‍රියාව්‍යකතං සීලම ක්‍රියා ටික සබ්බංච රූපං ඉමේ ධම්මා සාසවච්චේව නොච ආසවා ඊළඟට එම ඡේදයේම ඊළඟට විස්තර කරනවා අනාසවා ධම්මා නවත්තබ්බා ආසවාචේව සාසවාතීපි සාසවාචේව නොච ආසවාතීපි. ඒක තමයි අනාසවා ධර්ම ටික කියලා කිව්වේ ලෝකෝත්තර ධර්ම ටික. ඒ කියන්නේ මාර්ගසිත 4යි ඵලසිත 4යි නිර්වාණයයි. මේ කියන ධර්මතා ටික මේ කියන පළවෙනි පදයට හෝ දෙවෙනි පදයට හෝ නොගත යුතුයි කියලා ඡේද 1471 අවසානයේ දක්වනවා. ඒක අපිට තේරෙනවා. මොකද සාසව වෙන්න නම් ලෝකෝත්තර වෙන්න බෑනේ. එහෙනම් ලෞකික ධර්මතාව විතරයි. එහෙමනම් පැහැදිලිවම ලෝකෝත්තර ධර්ම ටික මේ පද දෙකටම යෙදෙන්නේ නැති වග අපිට පැහැදිලි. ඒ අනුව අභිධේය අර්ථ ගලපුවාම පළවෙනි පදයේ ආසවාචේව ධම්මා සාසවා කියනකොට ලෝභ ditthi මොහ විතරයි. එහෙමනම් ස්කන්ධ එකයි සංස්කාර ස්කන්ධය ආයතන එකයි ධම්මායතනය ධාතු දාලා නැහැ එකයි ධම්ම ධාතුව සත්‍ය දෙකයි ලෝභය සමුදය සත්‍ය ditthi මොහ දෙක දුක්ඛ සත්‍ය හැටියට ගලපනවා. ඊළඟට සාසවාචේව ධම්මා නොච ආසවා ලෞකික සිත 81යි චෛතසික 49යි. ඇයි ආශ්‍රව තුන් දෙනා අර පැත්තට ගිය නිසා ආශ්‍රව වර්ජිත වූ ඉතුරු චෛතසික 49 විතරයි අපිට මෙතෙන්ට ගන්න වෙන්නේ. රූප 28යි. මේ තමයි ඉතුරු වූ ලෞකික ධර්ම ටික. ඒ ධර්ම ටික තමයි මේ 81 හෝ 49 හෝ 28 තුල ආශ්‍රව ධර්ම එකෙක්වත් නැහැ. එක්කෙනෙක්වත් නැහැ. එහෙමනම් ඒක නොච ආසවා. හරි? හැබැයි මේ කියන ඔක්කොම ලෞකික ධර්ම ටික සාස්වයි. ආශ්‍රවයන්ට අරමුණු වෙන නිසා. එහෙමනම් ඒ ධර්මයේ ස්කන්ධාදී ભેදෙන් බෙදෙනකොට රූප 28ම තියෙනවා. සිතුත් සමග එහෙමනම් ස්කන්ධ 5යි ආයතන 12ම තියෙනවා. රූප 28 නිසා ධාතු 18ම තියෙනවා. සත්‍ය වශයෙන් අපි මෙතන කොයිතරම් ධර්මතා තිබුණත් මෙතන තියෙන දුක්ඛ සත්‍ය විතරයි. ඇයි අපි අරන් තියෙන ලෞකික ධර්මතා විතරයි. සමුදය සත්‍ය ගන්න බෑ. ඒක පළවෙනි පදයට ගියා. ඒ නිසාවෙන් දුක්ඛ සත්‍යයට විතරයි මේ ලෞකික සිත් 81යි චෛතසික 49යි රූප 28යි ඇතුළත් උනේ. ඒ අනුව මේ හතරවෙනි දුකේ හේවත් ආසවසාසව දුකේ කියන එක ආදිලබ්ධ නාමයි සප්පදේශයි. ඇයි සප්පදේශයි කියලා කිව්වේ මේකේ පද දෙකට නොගත් ධර්මතාව වගේක් තියෙනවා. ඒ කියන්නේ ලෝකෝත්තර ධර්මතාව ටික ගත්තේ නැහැ. ලෝකෝත්තර සිත් 8යි චෛතසික එහිදෙන චෛතසික 36යි නිර්වාණයයි. ඕනනම් ඒකත් ස්කන්ධ ආදී ભેදයෙන් බෙදන්න පුළුවන්. ස්කන්ධ 4යි ආයතන 2යි ධාතු 2යි සත්‍ය 2යි කියලා. සත්‍ය දෙකේ ඉන්නේ නිරෝධ මාර්ගය. ඒ අනුව හතරවෙනි දුකය ඉවර කරන්න පුළුවන් ආසව සාසව දුකය. ආසවචේව ධම්ම ආසවත් වෙලා සාසව වෙන ධර්ම සහ ආසව නොවි සාසව වෙන ධර්ම මේ පද දෙකේදී වෙන් කරලා පෙන්වනවා. හරි. දැන් යන් වැදගත්ම පස්වෙනි එකට. ආසවචේව ධම්මා ආසව සම්පයුක්තාච. ආසව සම්පයුක්තාචේව ධම්මා නොච ආසවා. පළවෙනි පදයේ ආසවචේව ධම්මා ආසව සම්පයුක්තාච. ඒක භාවනාපත විස්තර කරනවා ආසවචේව ධම්මා ආශ්‍රව නම් වූද ආසව සම්පයුක්තාච ආශ්‍රවයන් සමග සංප්‍රයුක්තයි. සංප්‍රයුක්තයි කියන්නේ සතර සංප්‍රයෝගයෙන් යෙදෙන්නා වූ ආශ්‍රවත් වෙලා ආශ්‍රව සමග සංප්‍රයුක්තත් වෙන ඉස්සත් නිජීව පරමාර්ථ ස්වභාව ධර්මයි. ඊළඟට දෙවෙනි පදයේ හැටියට ආශ්‍රව සංප්‍රයුක්තාචේව ධම්මා නොච ආසවා ආශ්‍රවයන් සමග සංප්‍රයුක්තත් වෙලා හැබැයි ආශ්‍රව නම් නොවූ
නිස්සත්ත්ව නිත්‍ය පරමාර්ථ ස්වභාව ධර්මය. ඒතකොට දැන් මෙතන මේ පද දෙකම කතා කරන්නේ සංප්‍රයුක්ත වූ ධර්ම ගැන. එහෙමනම් ආශ්‍රවයන් සමග සංප්‍රයුක්ත වෙලා ඉන්න ධර්මතා නම් මේ පද දෙකටම ඉන්නේ පැහැදිලිවම අකුසල ධර්ම. වෙන එකක්වත් වෙන්න විදිහක් නැහැ. එහෙමනම් අපි ඒක සංප්‍රයුක්තතාවය තුල ඉඳගෙන ආශ්‍රව වෙන ධර්ම සහ සංප්‍රයුක්තතාවය තුල ඉඳගෙන ආශ්‍රව නොවන ධර්ම ගැන දැන් වෙන් කරලා බලමු. නික්කේපකාණ්ඩය පළවෙනි පදේ හඳුන්වනවා කතමේ ධම්මා ආසවාචේ වාසව සංපයුක්තාච කාමාසවෝ අවිජ්ජාසවේන ආසවෝ චේව ආසව සංපයුක්තෝච කාමාශ්‍රවය අවිජ්ජාසවය නිසාවෙන් ආසවත් වෙලා ආසව සංපයුක්තත් වෙනවලු. ඒ විදිහට අවිජ්ජාසවෝ කාමාසවේන ආසවෝ චේව ආසව සංපයුක්තාච මේ විදිහට මේක පද විස්තර කරන් එනකොට අපිට මේක යටින් මම සාරාංශය දක්වලා තියෙනවා. කාමාසවේ අවිජ්ජාසවේ නිසාත් අවිජ්ජාසවේ කාමාසවේ නිසාත් එකිනෙකාට සංප්‍රයුක්තභාවය දක්වනවා. භවාසවය අවිජ්ජාසවේ නිසාත් අවිජ්ජාසවේ භවාසවේ නිසාත්. දිත්තාසවේ අවිජ්ජාසවේ නිසාත් අවිජ්ජාසවේ දිත්තාසවේ නිසාත් එකිනෙකාට සංප්‍රයුක්තතාවය දක්වනවා. මේ විදිහට මේ ඡේදය සරලව ඉදිරිපත් කරන්න පුළුවන්. දෙවෙනි පදේ අරගත්තාම කතමේ ධම්මා ආසව සංපයුක්තා චේව නොච ආසවා කිව්වහම තේහි ධම්මේ යේ ධම්මා සංපයුක්තා තේ ධම්මා රපෙත්වා. එතකොට අර විදිහට එකිනෙකාට සංප්‍රයුක්තතාවයේ පෙන්වන ධර්මතා හැර වේදනක්ඛන්தோ පියාලම් විඥානක්ඛන්தோ ඉමේ ධම්මා ආසව සංපයුක්තා චේව නොච ආසවා. ඒ කිව්වේ යම් ධර්ම කෙනෙක් ඒ ආශ්‍රව ධර්මයන් හා සංප්‍රයුක්ත වූවා වුනම් ඒ ධර්මයන් හැර ඒ ධර්මයන් තබා ඊතුරු ධර්මතා ටික මෙතෙන්ට අපි අරගන්නවා කොහොමද එහෙම වෙන්නේ කියලා අපි බලමු. හැම විටකම දැන් මතක තියාගන්න ඕනේ ආශ්‍රවත් එක්ක සංප්‍රයුක්ත ස්වභාවයක් ඉදිරිපත් වෙනවා නම් ඒක අකුසල්ම තමයි. අට කතා කාණ්ඩය තුල විස්තර වෙන්නේ ඡේද 1472 කතමේ ධම්මා ආසවාචේ වාසව සංපයුක්තාච යත්ත ද්වේ තයෝ ආසවා ඒකතෝ උපජ්ජಂತಿ දෙන්නෙක් හරි තුන් දෙනෙක් හරි ආශ්‍රව ධර්ම දෙන්නෙක් හරි තුන් දෙනෙක් හරි එකට උපදිනවා නම් සහජාත වෙනවා නම් ඉමේ ධම්මා ආසවාචේ වාසව සංපයුක්තාච ඒක තේරෙනවා. ඒ කී ධර්මියෝ ආශ්‍රවත් වෙලා ආශ්‍රව සංපයුක්තත් වෙනවා. හරිනේ. ඕක සිංහලක කියවොත් ওই තරමට තේරෙන්නේ නැති වෙයි. ඒ නිසා අපි දෙවෙනි පදේ බලමු. කතමේ ධම්මා ආසව සංපයුක්තා චේව නොච ආසව ආසව සංපයුක්තයි හැබැයි ආශ්‍රවයෝ නොවන තපෙත්වා ආසවේ ආසව ධර්ම තුන් දෙනා අයින් කරලා එතකොට ඒගොල්ලෝ සංපයුක්ත උනත් විප්‍රයුක්ත උනත් ඒගොල්ලෝ අයින් කරලා අවශේෂ අකුසල ඉමේ ධම්මා ආසව සංපයුක්තා චේව නොච ආසව. එතකොට අපි අකුසල මොකක් හරි සිතක් අරගත්තොත් ආශ්‍රව ධර්ම හැම සිතකම යෙදිලා තියෙනවා. එහෙමනම් එකී යෙදීම නිසා එකී ආශ්‍රව ධර්ම හැර එම සිතේ තියෙන අනිකුත් ධර්මතා ආශ්‍රව සංප්‍රයුක්තයි. හැබැයි ආශ්‍රව ධර්ම තුන නොවන නිසා මේ අනිකුත් ධර්ම අකුසල් සිත්වල තියෙන අනිකුත් ධර්මතා සියල්ල ආශ්‍රව සංප්‍රයුක්ත වූ ධර්ම හැටියට විතරක් ඉන්නවා ආශ්‍රව නොවි. ඒක දැන් මම හිතනවා මේ විදිහේ ගැළපීම් අපි කීපයක්ම කරලා තියෙනවා. ඒ නිසා ඒක අමාරුවක් වෙන එකක් නැහැ. ඊළඟට ඡේද 1493 අවසානයේදී කියනවා ආසව විප්පයුක්තා ධම්මා නවත්තබ්බා ආසවාචේ වාසව සංපයුක්තා තීපි ආසව සංපයුක්තා චේව නොච ආසවා තීපි. එතකොට මේ පද දෙකේම කතා කළේ ආසව සංපයුක්ත ධර්ම ගැන. එහෙමනම් ආසව විප්පයුක්ත වූ යම්තාක් ධර්මතා තියේද ඒ ධර්මතා මෙම දුකයේ මෙම පළවෙනි පදයට හෝ දෙවෙනි පදයට අදාළ වෙන්නේ නැහැ. ඒ අනුව මේක නිප්පදේශ ත්‍රිකයක් බව ඉතින් පෙන්눔 කරනවා. අපි දැන් අභිධේයාර්ථ බැලුවොත් දැන් ඔන්න සංප්‍රයුක්තතාවයේදී අර කතන්දරේ හරි. හැබැයි දැන් එතනදී ලෝභ මූල දෝෂ මූල සිත් දෙක ඒ තියෙන මෝහයට සංප්‍රයුක්ත වෙන්න ධර්මතාවයක් ආශ්‍රව ධර්මතාවයක් නැති නිසා ඒක ආශ්‍රව විප්‍රයුක්ත ධර්මයක් හැටියට මෙම පද දෙකෙන්ම බැහැර වෙලා තියෙනවා. අන්න ඒක විශේෂයෙන් මතක තියාගන්න ඕනේ. මොකද අපිට මීට කලින් දෝෂ මූල සිත් දෙකේ මෝහය අයින් කරන ස්වභාවයක් ආපු එකක් මට මතක නැහැ. මෝහ මූල සිත් නම් ගොඩාක් තැන්වලදී ආවා. නමුත් මෙතනදී ආශ්‍රව ධර්ම හැටියට කතා කරද්දී දෝෂ මූල සිත් දෙකේ මෝහයට සංප්‍රයුක්ත වීමට
වෙනත් ධර්මතාවයක් එතන යෙදිලා නැහැ. ඒ නිසා ඒ දෙන්න මේ පද දෙකෙන් බැහැර වෙච්ච ධර්ම හැටියට යනවා. ඊළඟට ආසව සංප්‍රයුක්ත දුකේ අභිධේයාර්ථ අරගෙන බැලුවොත් ඒක ලෝභ සිත් 8එහි යෙදෙන්නා වූ ආශ්‍රව ධර්ම තිදෙන. දැන් මෙහෙම කිව්වහම ලෝභ සිත් 8ේම මේ තුන් දෙනා එක හා සමාන වෙදෙන්නේ නැති වගේ ඉතින් ඔයගොල්ලන්ට මතක් වෙන්න ඕනේ. ditthිගත සංප්‍රයුක්ත සිත් 4 සහ විප්‍රයුක්ත සිත් 4 කියලා කඩා ගන්න ඕනේ. පොදුවේ ගත්තොත් ලෝභ ditthි මෝහ කියන තුන් දෙනා එනවා. ඊළඟට ආසව සංප්‍රයුක්තාචේව ධම්මා නොච ආසවා කිව්වහම ඉතුරු අකුසල ධර්ම ටික අකුසල් සිත් 12යි තත් සංප්‍රයුක්ත චෛතසික 24යි. ඇයි ආසව ධර්ම තුන් දෙනා පළවෙනි පදයට ගිය නිසා. දැන් මේක අපි කලින් මේ විදිහට ස්කන්ධ බෙදුවා. දැන් එතකොට ස්කන්ධ ආදී ભેදයේ ප්‍රශ්නයක් වෙන්න බෑ. පළවෙනි පදේ ලෝභ ditthi මොහ වුණාම ස්කන්ධ එකයි ආයතන එකයි ධාතු එකයි සත්‍ය දෙකයි. සත් දෙක උනේ ලෝභය කියන්නේ තෘෂ්ණාව, ඒක සමුදය සත්‍යයට ගියා. ditthi මොහ දෙක දුක්ඛ සත්‍යයට ගියා. ආසව සංප්‍රයුක්තාචේව ධම්මා නොච ආසවා කිව්වහම ස්කන්ධ 4යි. එතන තියෙන්නේ සිත් සහ චෛතසික විතරයිනේ. එහෙනම් නාමස්කන්ධ 4යි. ආයතන 2යි ධම්ම ධාතු මනෝ ධාතු. නෑ ආයතන 2යි ධම්මායතන මනායතන ධාතු 2යි ඒ විදිහමයි. සත්‍ය එකයි තියෙන්නේ. ඇයි දුක්ඛ සත්‍ය විතරක් නිසා. එතකොට මේක අදිලබ්ධ නාම සප්පදේශ දුකයක්. එතකොට මේකෙන් බැහැර වූ ධර්ම අකුසල සිත් වර්ජිත ඉතුරු සිත් 77යි 87 82 89යි. ඔව්. අකුසල් සිත් 12 වර්ජිත ඉතුරු සියලුම සිත් ගාන ආසව සංපයුක්ත දුකයෙන් බැහැරයි. මොකද ආසව ධර්ම ඒ වගේ දුන්නේ ආසව විප්‍රයුක්ත ධර්මියෝ වන නිසා. එහෙනම් මේ සිත් 77 තුල යෙදෙනවා චෛතසික 38ක්. ඒ අකුසල් ටික නේ අර පැත්තට ගියේ. එහෙනම් මෙතනදී ඉතුරු චෛතසික 38 එනවා. මෙන්න මෙතෙන්ට දෝෂ මෝහ සිත් 4එහි මෝහය එන්න ඕනේ. හැබැයි ඒක භාවනා පොතට මග ඇරිලා තියෙන එකක් මගේ පොතේදී මට පේනවා. අනිකුත් මුද්‍රණ එහෙම තිබුණා නම් කොහොමද කියලා මම දන්නේ නැහැ. යම් කිසි විදිහකට අනිකුත් පොත්වලත් ඒක මග ඇරිලා තියෙනවා නම් ඒක සටහන් කරගන්න නිවැරදි කිරීම කරන වෙලාවකදී අපි ඒ දේ කරන්න ඕනේ කියන එක. ඔය ලක්ෂණ මේක පොඩ්ඩක් සටහන් කරගන්න දෝෂම අර ඒ දෙක සඳහන් වෙලා නැහැ. ඒ කියන්නේ සප්පදේශ වෙන කොටසේ. පිටුවක් දාලා පරිච්ඡේදයක් දාලා පොඩ්ඩක් සඳහන් කරගන්න. ඒ අනුව ඒ නිප්පදේශ සප්පදේශ වීමට බලපාපු මේ කියන සිත් 77යි චෛතසික 38 සහ අර සිත් 4එහි මෝහය රූප 28යි නිර්වාණයයි කියන එක නිසා තමයි මේක සප්පදේශ වුනේ. එතකොට ඒ ධර්මතාව වුණා ස්කන්ධ විදිහට බෙදා ගන්න ස්කන්ධ 5යි ආයතන 12යි ධාතු 18යි සත්‍ය 3යි සමුදය සත්‍ය අර පැත්තට ගිය නිසා ඊටු තුන මේ පැත්තට ආවා. හරි. දැන් ගුණ මහත්මයා ඉස්සෙල්ලා මතක් කරපු ප්‍රශ්නේ නැවත වතාවක් එක ඉදිරිපත් කරමුද? ඒක ප්‍රශ්නයක් හැටියට නෙමෙයි අර තියෙන විදිය දැක්කම අර ඔබතුමා අර ෂෙයා කරපු එක ස්ලයිඩ් එක පොඩ්ඩක් පිටිපස්සට ගත්තා න අර සම්ප්‍රයුක්ත වෙන එක ආසවත් වෙන ආසව සම්ප්‍රයුක්ත අන්න කතා කාණ්ඩයේ තිබිච්ච එක ඡේදයක් මට මතක හැටියට අපි දැන් මේ නික්කේප කාණ්ඩය. නික්කේපදේ මේකේ කියලා තියෙන විදිහට මේ මංගල මහත්මයා මේකේ පෙන්නලා තියෙනවානේ. ආශ්‍රවය අවිද්‍යාශ්‍රවයත් එක්ක තමයි කාමාශ්‍රවය. මේ අවිද්‍යාශ්‍රවය එක තමයි භවආශ්‍රවය. අවිද්‍යාශ්‍රවය තමයි ditthාශ්‍රවය කියන එක මිශ්‍ර වෙනවා. කියන ආශ්‍රවත් වෙන ආශ්‍රව සම්පූර්ණ වෙන කියන එහෙමනේ පෙන්නන්නේ සාමාන්‍යයෙන්. ඒක කියලා තියෙන විදිහට දැන් සාමාන්‍යයෙන් තේරෙන්නේ ඒ ආශ්‍රව දෙකක් වගේ තමයි එකට යෙදෙන්න පුළුවන්කම තියෙන ආශ්‍රව පැත්තේ. චෛතසික පැත්තේ. ඔයා කියන්නේ මේක භවආශ්‍රවයේ කාමාශ්‍රවයේ යෙදෙන්නේ නැද්ද? කාමාශ්‍රවයේ ditthාශ්‍රවයේ යෙදෙන්නේ නැද්ද ආදි වශයෙන්? ඔව්. එහෙම තියෙනකොට හැබැයි අරකේ කියනවා නික්කේප කාණ්ඩේ අර තව කොටසක් තියෙනවානේ මේ නෑ. අත්කතා කාණ්ඩේ කියනවා 1472. ඡේදයේ තියෙනවා යත්ත දේ තයෝ ආසවා කියන එක. හැබැයි මෙතන හැමතැනම මේ කියන්නේ නැහැ අර චෛතසිකය ගැන නෙමෙයි සඳහන් කරන්නේ. දැන් අපි දැන් අපි පොඩ්ඩක් පුරුදු වෙලා තියෙන්නේ අර ඒ ආසවලට අදාළ චෛතසික අරන්නේ අපි කතා කරන්නේ. දැන් මෙතන කතා කරන්නේ නැහැ එම ditthිය හෝ මෝහය හෝ එහෙම නෙමෙයිනේ කතා කරන්නේ. මේ හැමතැනම බැලුවොත් එහෙම ඒ ආසවකමයි කතා කරන්නේ.
එතකොට මෙතන කියන යත් දේහෝ තයෝ කියලා කියනවා ආසවා ඒකතු උපජ්ජන්ති කියලා. එතකොට දෙකක් හරි තුනක් හරි ඉපදෙනවා නම් කියලා. හැබැයි එතකොට මේ අර්ථ දැක්වීමත් එක්ක බලනකොට දිට්ඨියයි කාමාශ්‍රවයයි අවිද්‍යාශ්‍රවයයි යෙදෙන්න පුළුවන්. හැබැයි අර උඩින් අර අතකථා කාණ්ඩේ විස්තර කරපු විදිහට අර විප්‍රයුක්ත සිත්වල තමයි ඒ කතාව කිව්වනම් ඒ කියන කැටියට තේරෙන්නේ භවආශ්‍රවයයි කාමාශ්‍රවයයි අවිද්‍යාශ්‍රවයකට දෙන්න බෑ කියන එක. කාමාශ්‍රවයයි දිට්ඨාශ්‍රවයයි අවිද්‍යාශ්‍රවයයි දෙන්න පුළුවන්. එතකොට ඒ හින්දා කාමාශ්‍රවය සිත් ලෝභ සිත් අතේ මේ දෙන්න පුළුවන් වගේ එකක් හිතන්න පුළුවන්. හරි? හැබැයි භවආශ්‍රවයේ දෙන්නේ නැහැ කියන අදහස. භවආශ්‍රවයයි දිට්ඨාශ්‍රවයයි යෙදෙන්නේ නැහැ. කාමාශ්‍රය වේදනකොට භවආශ්‍රය දෙන්නත් විදියක් නැහැ. ඒක එකම ඔව් මේ විස්තර කිරීම අනුව නම් ඒ විදිහට තමයි ඒක උලුප්පා දක්වන්න පුළුවන් වෙන්නේ. ඒ පිළිබඳව තව අදහස් මොනවද තියෙන්නේ? තිරුවන් සරණයි. දැන් මම හිතන විදිහට දැන් කාමාශ්‍රව කියන්නේ ඒ ලෝභ සහගත සිත් 8ම තියෙනවනේ. එතකොට එතන ලෝභයයි, ditthiyයි, මෝහයයි තුනම තියෙනවා. භවශ්‍රය කියනකොට ලෝභයයි, මෝහයයි විතරයි. එතකොට මම හිතන්නේ මේ දෙක මිශ්‍ර වෙන්නත් පුළුවන්. ඒ දෙක නම් කාමාශ්‍රය, භවශ්‍රය. අටකථා කාණ්ඩයේදී තයෝ කියලා කිව්වේ මොකක් වෙන්න පුළුවන්ද? ද්වේ තයෝ ආසවා ඒකතෝ උප්පජ්ජಂತಿ. දේව කියන්නේ මොකක් හරි මේ ආසව දෙකයි, තයෝ කියන්නේ ආසව තුනම තියෙන්නත් පුළුවන්. දෙකක් හරි තුනක් හරි. කාමසවෝ අවිචාසවේන ආසෝචේව ආසව සම්පයුක්තෝච. නමුත් මෙතනදී යුගල හැටියට මේ විදිහට මේ මෙච්චරයි ගලපලා පෙන්නලා තියෙන්නේ නේ. අවිද්‍යාවෙන්ම අනිකුත් ධර්මතා මේ සම්ප්‍රයුක්ත වෙන වගේ පෙන්වුවා මිසක් එකිනෙකා ගලපලා පෙන්වුවේ නැහැ. ඒ කියන්නේ ජයන්ත මහත්තයා මොනවාරි අදහසක් ඉදිරිපත් කරන්නකෝ. ඒක තමයි ආත්මේ මේ කියවගෙන මේ යනවා මේ කොහොමද අපි තේරුම් ගන්නෙ කියලා. මෙතනදී කියන විදිහට නම් කාමාසවෝ අවිජ්ජාසවේන ආසවෝ චේව ආසව සම්පයුක්තෝච. එතකොට කාමාශ්‍රවය කියන එක අවිජ්ජාශ්‍රවයෙන් විසින් ආසවත් වෙනවා ආසව සම්ප්‍රයුක්තත් වෙනවා කියලා කියන්නේ. එතකොට කාමාශ්‍රවය තමයි ආශ්‍රවය. ඒ වගේම මේ අවිජ්ජාශ්‍රවය එතන තියෙන හින්දා කාමාශ්‍රවය කියන එක ආශ්‍රව සම්ප්‍රයුක්තත් වෙනවා. ඊළඟ එක කියන්නේ අවිජ්ජාස්වෝ කාමාසවේන ආසවෝ චේව ආසව සම්පයුක්තෝ චික. එතකොට එතන උක්ත වෙලා තියෙන අවිජ්ජාශ්‍රවය. අවිජ්ජාශ්‍රවය ආශ්‍රවයකුත් වෙනවා. ඒ වගේම කාමාශ්‍රවය නිසා ඒක ආශ්‍රව සම්ප්‍රයුක්ත ධර්මයකුත් වෙනවා කියලා. ඒකට හරි. භවආශ්‍රවයත් ඒ විදිහටම කියනවා. භවආශ්‍රවයත් මේ අවිජ්ජාශ්‍රවයම තමයි දෙකම කියලා තියෙන්නේ. ඒක තමයි. ඔව් ඊට පස්සේ භවආශ්‍රවේ කාමාශ්‍රවේ සමග හෝ භවආශ්‍රවේ දිට්ඨාශ්‍රවේ සමග හෝ දිට්ඨාශ්‍රවේ කාමාශ්‍රවේ සමග හෝ කියන ගැළපීම් තුන ඇහුවොත් අපිට මේ ඡේදය තුලින් උත්තර දී ගන්න බැරි වෙයි. මෙතන දිට්ඨා හැම එකක්ම අවිජ්ජාශ්‍රවයත් එක්ක තමයි සම්බන්ධ වෙන හින්දා ආශ්‍රවයකුත් වෙලා තින්නේ ආශ්‍රව සම්ප්‍රයුක්ත වෙලා තින්නේ කියලා තමයි මේකේ තියෙන්නේ නේද? මාව ඩ්‍රොප් වුණා. ඒක මහත්තයා සාකච්ඡා වුණා නේද? ඒක මම කියන්නේ නෑ අපි සාකච්ඡා කරේ බ්‍රුණ මහත්තයා මේ දැන් මෙතනදී අවිජ්ජාශ්‍රවය කියන එක තමයි අනිත් ආශ්‍රවත් එක්ක එකට යෙදෙන්නේ වගේ අදහසක් තියෙන්නේ. ඒ යෙදීම නිසා තමයි ඒ අනිත් ආශ්‍රවය ආශ්‍රවයකුත් වෙන්නේ ආශ්‍රව සම්ප්‍රයුක්තත් වෙන්නේ කියන එක. අන්න හරි. හැබැයි අතන අර තයෝ කියන එකකුත් දීලා තියෙනවා හැබැයි. එතන ප්‍රශ්නේ අපි එතනට පොඩ්ඩක් ගිහිල්ලා බලමුද ඒකේ සිංහල කොහොමද තියෙන්නේ? යම් චිත්තෝත්පාදයකෙහි දෙතුන් ආශ්‍රව කෙනෙක් එක්වට උපදිද්ද ඔහු ආශ්‍රව වූද ආශ්‍රව සම්පයුක්ත වූද ධර්මයෝයි. අටකථා කාණ්ඩයේ ඡේද 1472. ඔව් දැන් මෙතනට එනකොට ඇත්තටම මේ චෛතසික මට්ටමට ගිහිල්ලා බලලා තියෙනවා වගේ නේ. ඔව්. ඔව්. නෑ යතුමත් මම හිතන්නේ මෙහෙමයි අර කාමාශ්‍රවයේ ලෝභ මුල් සිත් 8 මේ දෙන්න පුළුවන් කිව්වනේ. ඔව්. ඒතකොට දිට්ඨිගත සම්ප්‍රයුක්ත සිත් වල දෙන්න පුළුවන් එතකොට එහෙම බලද්දී දැන් කිමුකෝ භවආශ්‍රවයේ දුන්නේ දිට්ඨිගත විප්‍රයුක්තනේ.
එතකොට අපිට හිතන්න පුළුවන් දිට්ඨියත් එක්ක යෙදෙන්නේ නැත්තම් කාමාශ්‍රවය. ඒ කියන්නේ දිට්ඨි ආශ්‍රවය යෙදෙනක අවිද්‍යාශ්‍රවය තියෙනවා. හැබැයි දිට්ඨියයි කාමාශ්‍රයයි යෙදෙන්න පුළුවන්කම තියෙන හින්දා නේද කාමාශ්‍රය ලෝභ මූල සිත අටම දීලා තියෙන්නේ. අපි එතනට පොඩ්ඩක් ගිහලා බලමුද කොහොමද එක් කියලා තියෙන්නේ කියලා. ඒ ඉස්සලාමනේ කිව්වේ ඒක. ඒත් පොඩ්ඩක් යවද අපි එතනට. ඒක මේ පොතේ නම් මම මොබයිල් එකේ සම්බන්ධ වෙලා තියෙන්නේ. පොතේ මම පොත බලන්න මේකෙන් ඒක අර චිත්තුපාද කියන මේ කාමාශ්‍රව ගැන කතා කරනකොටම කියවනේ ලෝභ මූල සිත් 8 මේ දෙනවා කියලා කාමාශ්‍රවය. එතනනේ ප්‍රශ්නේ ඇහුවේ. භවආශ්‍රවය විප්‍රයුක්ත සිත්. මේ තියෙන කාමාසවෝ අට්ඨසු ලෝභසාගතේසු චිත්තුත්පාදේසු uppajjati. භවආසවෝ චතුසු දිට්ඨිගත විප්‍රයුක්ත ලෝභසාගතේසු චිත්තුපාදේසු uppajjati. හරි. එතකොට ඒ කියන්නේ දැන් කාමාශ්‍රවයේ ලෝභසාගත සිත් 8ෙම උපදින්න පුළුවන් කියලා කියන භවආශ්‍රවය දිට්ඨිගත විප්‍රයුක්ත ලෝභසාගත සිත් 4 උපදින්න පුළුවන් කියනවා. අන්න හරි. එතකොට අර එක කාමාශ්‍රවයේ දිට්ඨාශ්‍රවයට ගෙදෙන්න බැරි නම් දිට්ඨියත් එක්ක ඒක දිට්ඨි විප්‍රයුක්ත සිත් වල තමයි නම් ඇති වෙන්න ඕනේ කියන එකක් කියන්න ඕන නේද? එහෙම කියලා නැහැ. දැන් මෙතන කියන දිට්ඨාශ්‍රවය දිට්ඨිගත සංප්‍රයුක්ත සිත් වලත් ඇති වෙන්න පුළුවන් කියලා නේ. දිට්ඨාශ්‍රය අනිවාර්යෙන් දිට්ඨිගත සංප්‍රයුක්තනේ. ඔව් නේද තමයි දිට්ඨාශ්‍රවය මේ දිට්ඨිගත සංප්‍රයුක්ත සිත් වල උපදිනවා. අවිජ්ජාශ්‍රවය සියලුම අකුසල් අකුසලයන් සමග උපදිනවා කියලා නේද? ඒකෙන් හැබැයි අපිට හරියටම එකක් ගන්න අමාරුයි නේද බොනු මහත්තයා? ඒ පුළුවන් නේද අතන ලෝභ මූල සිත් 8ෙම කාමාශ්‍රය දෙනවා නම් දිට්ඨාශ්‍රයත් එක්ක මිශ්‍ර වෙනවා. දිට්ඨාශ්‍රයත් එක්ක මිශ්‍ර වෙනවා කියන අවිද්‍යාශ්‍රයත් එක්කත් එනවා කියන එක. එන්න පුළුවන් කියන එක. ඒක තමයි. එතෙන්දී අපිට අර විදිහට වෙන් කරලා ගන්න බෑනේ. දිට්ඨිය යෙදෙනවා නම් දිට්ඨි ආශ්‍රවයක් වෙන්නේ නැද්ද කියන එක තමයි නම් හිතන්න ඕනේ. එහෙම වුණොත් එහෙම. මට තේරෙන හැටියට අර අතන කියලා තියෙනවනේ. අර ආශ්‍රවය දෙකක් හෝ තුනක් කියලා. તો තුනක් නම් ඔය අවස්ථාව විතරනේ තියෙන්නේ එතකොට. දැන් නිකන් හිතන්නකෝ වෙන අවස්ථාවක් තියෙනවා තුනක් යෙදෙන. නෑනේ. දිට්ඨිගත සංප්‍රයුක්ත වෙනකොට වෙන්න ඕනේ ඒකල යෙදෙන්න. ඔව් නැත්තම් තුනක් යෙදෙන විදිහකුත් නැහැ නේද? ඒ කියන්නේ භවආශ්‍රවයේ දිට්ඨිගත විප්‍රයුක්ත වණන් යෙදෙන්නේ නැත්තම් තුනක් යෙදෙන අවස්ථාවක් නැහැ නේ. ඒ තුනක් යෙදෙනවා නම් කාමාශ්‍රවය, දිට්ඨාශ්‍රවය, අවිද්‍යාශ්‍රවය. ඒ තුන තමයි යෙදෙන්න ඕනේ යෙදෙනවා නම්. දෙකක් යෙදෙන අවස්ථාවක් නම් දැන් එහෙම හිතුව දෙකක් යෙදෙනවා නම් කාමාශ්‍රවයයි අවිද්‍යාශ්‍රවය අනිවාර්යෙන් යෙදෙනවා කියන එක තමයි තේරෙන්නේ. දිට්ඨාශ්‍රවය නැතුව යෙදෙන්න පුළුවන් කමක් තියෙනවා. ඒ කියන්නේ ඒකවල දිට්ඨිගත විප්‍රයුක්ත සිත්වල. ඒකට ඒකම භවආශ්‍රවයට යෙදෙනවා නම් ඒ දිට්ඨිගත විප්‍රයුක්ත සිත්වල භවආශ්‍රවය අවිද්‍යාශ්‍රවය. එහෙම නැත්නම් අපි ආපහු කරුණාකරලා යමුද මේ මංගල මහත්මයා අර ඒ අන්තිමට තිබ්බ එකට. ඒ තුනම යෙදෙනවා කියපු තැනට. තුනක් හෝ දෙකක් හෝ තුනක් කියලා කියනවා. තයෝ ද්වේ තයෝ කියපු තැනට ඒක තමයි ගන්න තියෙන්නේ. ඔන්න ඔතනනේ. හරි. අහුණා. ඔන්න ඔතන. හරි. ඊපස්සේ ඒක. හරි නේද එතකොට? සාමාන්‍ය මන් දන්නේ මට තේරෙන විදිහට එහෙම නිකන් අදහසක් ගන්න පුළුවන් කියන එක තමයි විතරයි තේරුනේ. ඔව් එතනදි කියන්නේ යත්ත ද්වේ තයෝ ආසවා ඒකතෝ uppajjanti ඉමේ ධම්මා ආසවාචේව ආසව සම්පයුත්තාච යම් චිත්තෝත්පාදයේහි දෙතුන් ආශ්‍රව කෙනෙක් එක්වට උපදී. මොහු ආශ්‍රව ඌද ආශ්‍රව සම්ප්‍රයුක්ත ඌද ධර්මයෝයි. ඒක තමයි කියන්නේ නේද? අනිත් හිතලා බලන්න ඔක්කොත් ආයෙත් හිතලා බලලා අපි ලබන සුමානිත් මේ අද කක් වේලාව ගැන හිතලා අපි දැන් සාකච්ඡා නිම කරමු. මේ ඒ ලක්ෂ්මී ආත්මීය රෙකෝඩ් කරන පරක්කුත් වෙලා තියෙන හින්දා. ලබන සුමානිත් මේක මිතුරු එකත් සාකච්ඡා කරන ගමන් අනිත් අයටත් ඒ ගැන යම්කිසි අදහසක් තියෙනවා නම් හොයන් එන්න කිව්ව නේද? අනේ ඔව්. ඒක ඉතා වැදගත්. හරි. එහෙමනම් අද දවසේ සහභාගී වූ හැමෝටම බොහොම පිං තෙරුවන් සරණයි. ඊළඟ දවසේ හැමෝම යම්කිසි කන්ට්‍රිබියුෂන් එකක් ඉදිරිපත් කරමින් සාකච්ඡාවට සහභාගී වෙන්න. ඒක හැමෝටම ප්‍රයෝජනවත් වේවි. ඉතින් හැමදෙනාටම තෙරුවන් සරණයි. එහෙනම් පින්නොනම දාන
ඔව් පින් අනුමෝදනා කරමු කෙටියෙන් හරි නේද? ශ්‍රීමති මහත්මියට අපි යමුම කෙටියෙන් පින් අනුමෝදනාවක් කරන්න කියලා. ශ්‍රීමති මහත්මිය. අතෙරුවන් සරණයි. අපි සියලු දෙනාම එකතු වෙලා දෙවියන්ට පින් දෙමු, මියගේ ඥාතීන්ට පින් දෙමු. වැඩසටහන නිමා කරන්න ප්‍රථම ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාවකං. චිරං රක්ඛන්තු ත්වං සදා. ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තියා. ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්කයාවහං හෝතු. ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්කයාවහං හෝතු. ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්කයාවහං හෝතු. සබ්බ දුක්ඛා පමුජ්ජතු. සාදු සාදු සාදු. අද දවසේ අප කෙරේ මහත් කරුණාවෙන් මංගල මහත්මයා අපගේ ධම් සභාවට පැමිණිලා අපිට ඊටාම කාරුණිකව ඊටාම පැහැදිලි ලෙස විස්තර සහිතව තවත් අභිධර්ම දේශනා කොටසක් දුක මාතිකාවේ පැහැදිලි කරලා දුන්නා. ඉතින් අප සෑම සියලුම දෙනා ඒ සද්ධර්ම ශ්‍රවණයෙන් ලැබූ සියලු කුසල් ඔබතුමාට අනුමෝදන් වේවා. ඔබතුමාගේ දේශනාමය කුසල සම්භාරයත් ඒ සියලු කුසලුත් අනන්ත සසර පටන් රැස් කර ආවා වූ සියලුම කුසලානිසංස බලෙන් මෙලොව වශයෙන් නිදුක් නිරෝගී සුවපත් දීර්ඝායුෂ සම්පන්න ජීවිතයක් ලැබේවා. පතන්නා වූ උතුම් බෝධියකින් සුව පහසුවෙන් නිර්වාණ අවබෝධය ලබන්නට මේ සියලු කුසල් හේතු වේවා වාසනාව වේවා. ඒ වගේම ඔබතුමාගේ දෙමව්පියන්ටත් ඔබතුමා ශිල්ප හැදෑරූ සියලුම ස්වාමීන් වහන්සේලා ඇතුළු ගුරුවරුන්ටත් නෑදෑ හිතමිතුරන්ටත් නන් අයුරින් උපකාර කරන ධර්ම මාර්ගයේ යාමට උපකාර කරන සෑම සියලුම දෙනාට මේ සියලු පින් අනුමෝදන් වේවා. ඒ සියලුම දෙනා සුගතියෙන් සුගතියටපත් වී උතුම් නිර්වාණ අවබෝධයට සුව පහසුවෙන්මපත් වේවා. අද දිනේ චූටි දෙයක් විශේෂයෙන් සඳහන් කරන්න තියෙනවා. අපි අතිපූජනීය නාවිනි අරිය ධම්ම ස්වාමීන් වහන්සේගේ රචනා කරන ලද පොත් තමයි අභිධර්ම පොත් පාවිච්චි කරන්නේ මේ වැඩසටහන් වලට. අද උන්වහන්සේගේ 4 වෙනි ගුණානුස්මරණ දිනයේ යෙදෙනවා. ඉතින් ඒ වෙනුවෙනුත් අප සෑම සියලුම දෙනා මේ සියලු රැස් කරගත් සියලු කුසල් ඒ උන්වහන්සේට මතු ලෞතුරා සම්බුද්ධ රාජ්‍යයටපත් වෙන්න පාරමිතා පුරා ගන්නට හේතු වේවා වාසනාව වේවා. සුව පහසුවෙන්ම ලෞතුරා බුදු බවටපත් වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම අද මේ බෘණ මහත්මයා ජයන්ත මහත්මයා ඇතුළු සම්බන්ධ වුණු සෑම සියලුම දෙනාටත් නිදුක් නිරෝගී සුවපත් දීර්ඝාෂ ජීවිත ලැබමින් සුව පහසුවෙන් නිර්වාණ අවබෝධය ලබා ගන්නට හේතු වේවා වාසනාව වේවා. තෙරුවන් සරණයි. සාදු 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 බොහොම පින්. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි සියලු දෙනා.